a passionate interest in art and literature among the students, the Faculty of Applied Sciences has taken part in organizing this special discussion as a continuation of the first year orientation program this year. So I'm much privileged and obliged to have you here, sir, Mr. Sisira Kumara Mahagama, the Cultural Promoting Officer of the University of Sri Jayawardhanapura, as I got to know that you've been supporting and guiding the whole orientation program by providing the resource personnel even in the last year. So I'm so happy to be here, and thank you very much for inviting me to have this conversation with you. So let's start then. මගේ පළවෙනි ප්‍රශ්නය ඔබතුමන්ට සාහිත්‍ය සහ කලාව පිළිබඳව ව්‍යවහාරික විද්‍යාපීඨය වගේ පීඨවලදී මේ ව්‍යවහාරික විද්‍යාවන් ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කලාව සහ සාහිත්‍ය පිළිබඳ ප්‍රවේශය වැදගත් වන්නේ කුමන තැනකදීද කුමන අරමුණකින්ද උන්ට වැදගත් වෙන්නේ මේක තමගේ ජීවිතයට කොයිතරම් විදිහට අදාළ වෙනවද? ඉතින් හොඳ ප්‍රශ්නකේ ඔබ පටන් ගත්තේ මේ රංගනී මේ ඒ ප්‍රශ්නේ හරි වැදගත්. මොකද දැන් ගිය වසරේ තමයි මේ අපි ඔරියන්ටේෂන් මේ වගේම ගම්භීකරණ පාඨමාලාවේ විශේෂයෙන්ම ව්‍යවහාරික විද්‍යා මේ ෆැකල්ටි එකේ විද්‍යාපීඨයේ වැඩි අවධානයක් යොමු කළා. මොකද මීට පෙර අපි හැම වසරකම ඒ පීඨය විසින් සංවිධානය කළා රසවින්දන වැඩසටහන් අලුත් සිසුවන්ට. ගිය වසරේ විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වුණ පීඨාධිපතිතුමාට ව්‍යවහාරික විද්‍යාපීඨය අතරම දැන් ඒ විද්‍යාපීඨයේ තේරුම් අරගෙන තියෙනවා මේ සතියක් විතර අපි මට මතකයි අපි ගිය වාරේ සිසුන්ට වැඩසටහන් සම්බන්ධීකරණය කරා සාහිත්‍ය හා කලාව පිළිබඳව. මේ වසරේත් මේ තියෙන තත්ත්වයන් මත මේ තාක්ෂණයත් එක්ක තමයි සිසුන්ට සම්බන්ධ වෙන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ සාහිත්‍ය හා කලාව පිළිබඳ විෂයන් කතා කරන එක. ඔබ ඇහුවා වගේ මේ ඔබ අහන්නේ දැන් ඇයි මේ සයන්ස් විෂයන් කරන ළමයින්ට මෙවැනි දෙයක් ඉදිරිපත් කරන්න කියන එක. ඒක තමයි ඉතාමත් වැදගත් කරුණ. මොකද දැන් මේ අය මේ පාසල් අධ්‍යාපනයේ ඉතාමත්ම දක්ෂ ළමයි ටිකක් තමයි මේ ඉන්නේ විද්‍යා විෂයන් වලට විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක පීඨයකට එන්නේ. අපි දන්නවා සාමාන්‍ය පෙළ ඒ වගේම උසස් පෙළ ඉතාමත් දක්ෂ දරුවන්. ඉතින් මේ අය පාසල් අධ්‍යාපනයේදී සාහිත්‍ය ඉගෙන ගන්නවා, කලාව ඉගෙන ගන්නවා. නමුත් මේගොල්ලෝ දැන් උසස් පෙළ අධ්‍යාපනයට ආවට පස්සේ ඒගොල්ලන්ට මග ඇරෙනවා කලාව විෂය ඇත්තටම. සාහිත්‍ය විෂය මග ඇරෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අර ලිමිටේෂන් එක O level වගේ විෂයක් දක්වා විතරයි. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණාට පස්සේ මේගොල්ලෝ සපුරා වෙන විෂයන් ධාරාවක් ඉගෙන ගන්නේ. මෙන්න මෙතනදී ජීවිතේදී අර සාමාන්‍ය පෙළ දක්වා අර ඊටාම දස් විදියට කලාව සාහිත්‍ය හදාරමින් ආපු මේ දරුවට මගහැරෙන්න පුළුවන් මේ සාහිත්‍ය කලාවේ ගැඹුර ඊට පස්සේ. ඒ නිසා දැන් ඔහු ඒ දරුවා විශ්වවිද්‍යාලයට ප්‍රවේශන විට මේ ෆැකල්ටියට සයන්ස් විෂයන් වලට ඒ ප්‍රවේශන අවස්ථාවේදීම මේ සාහිත්‍ය හා කලාව පිළිබඳ ඒ අයට දේශන මාලාවක් පැවැත්වීම අතිශය වැදගත්. ඒ නැවතත් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම මේ ඒ තීරණ ගත්ත පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට. මොකද හේතුව දැන් අපි සංවිධානය කළා දැන් මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ වගේ කෙනෙක්ගේ දේශන හරි වැදගත්. එවැනි අය අපි මානව ශාස්ත්‍ර පීඨයේ උගන්වන ආචාර්යවරු ඔබ දන්නවා. ඒ වගේම මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර වගේ අය. ඒ අය එවැනි විශිෂ්ටීන් අපි මුණ ගැස්සුවා මේ දරුවන්ට. එයාගේ දේශන. ඉතින් මේ අය දැනගෙන ඉන්නට ඕනේ මේ කවර විෂය ධාරාවන් ඉගෙන ගන්න ආවත් ඒ සිසුන් මෙවැනි ප්‍රවීණින් අඳුනගෙන ඉන්නට ඕනේ. ඒ වගේම අපි සංවිධානය කළා බාහිර විෂය මේ විශ්වවිද්‍යාලයෙන් බාහිරව ඉන්න දක්ෂ සම්පත්දායකවරුන් විවිධ විෂයන් යටතේ දැන් චන්ද්‍රසිරි රණසිංහ වගේ ආචාර්යවරයෙක් අපි සංවිධානය කළා සංගීතය පිළිබඳව. එතුමා අපි දන්නවා සංගීත පර්යේෂණ පිළිබඳව ඉතාම ඉහළ අග්‍රගණයේ බුද්ධිමතෙක් සංගීතය පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඉතින් එතුමා අපි සංවිධානය කළා. එතුමාට අපි ආරාධනා කළා. එතකොට චාමික හත්ලහවත්ත වගේ දක්ෂ නාට්‍යකරුවන් ඉතාම දක්ෂ තරුණ මේ අවදියේ නාට්‍ය කරන එවැනි නාට්‍යකරුවන්. එතකොට භූපති නලින් වික්‍රමගේ වගේ සිනමාව පිළිබඳ අධ්‍යයනය කරන විචාරය කරන තරුණ විචාරකයින්. එතකොට එවැනි අය අපි සම්බන්ධීකරණය කළා මේ සිසුන්ට සාහිත්‍ය හා කලාව පිළිබඳව කතා කරන්න. අර ඔබ ඇහුවේ ඇයි සයන්ස් කරන දරුවන්ට සාහිත්‍ය හා කලාව කියන විෂය. මෙන්න මෙතනදී අපි තේරුම් ගත යුතු එක දෙයක් වෙනවා. දැන් මේ ඔය විද්‍යාත්මක ඥානය අපි දන්නවා ඔය ව්‍යවහාරික විද්‍යාපීඨ වගේ දේවල් වල සාධාරණ විෂයන් මම හිතන්නේ අතිශය වැදගත් විෂයන්. මේ අපි ජීවත් වෙන අපේ භෞතික ලෝකේ
විද්‍යාව තමයි තාම දියුණු විෂයන් හැටියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මේ මානව ජයග්‍රහණ, ඇත්තට විද්‍යා විෂයන් කියලා කියන්නේ මානව සංහතියේ ලැබපු ජයග්‍රහණනේ. ඉතින් එතකොට ඇත්තටම ශාස්ත්‍ර පීඨයේ දරුවා නොලබන දියුණු අවස්ථාවක් ඒ විද්‍යා විෂයන් හදන දරුවෝ ලබනවානේ. ඔබ එකඟයි? ඔබ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරියක්. එතකොට මේ දැනුම, එතකොට එතන නමුත් අර විද්‍යාත්මක දැනුම තුළ අපිට මුල ගැහෙන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් විද්‍යාත්මක දැනුම සොයා ගැනීම නිරන්තරයෙන්ම තමන්ගෙන් පරිබාහිරනේ. තමන්ගෙන් පරිබාහිර එළියේ තියෙන දැනුමක් ගවේෂණය කිරීමක් තමයි වෙන්නේ. තමන්ගෙන් පරිබාහිරව එළියේ තියෙන දැනුමක් ගොඩනගනවා. එළියේ තියෙන දැනුමක් නිෂ්පාදනය කරනවා. දැනුම ගොඩනගනවා. එහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එතනදී මගහැරන එක දෙයක් වෙනවා. දැන් තමන්ගේ අතුලාන්තය, තමන් දිහා බලන ආකාරය කොහොමද කියන ප්‍රශ්නේ එනවා. මෙන්න මේක තමයි විද්‍යාත්මක මේ දැනුම් පද්ධතියත් එක්ක ඇති වෙන තව ගැටලුවක් වෙන්නේ. එතකොට එතනදී දැන් ඔබ කිව්වාගේම සාහිත්‍ය හා කලාව කියන විෂයන් අපිට උගන්වන එක දෙයක් තමයි, ඉතින් තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි තමන් දිහා බලන්නනේ. තමන් අයිති ලෝකේ, තමන් සහ තමන් ජීවත් වෙන ලෝකේ දිහා විචාරශීලීව බලන්න. තමන්ගේම ආත්මය දිහා බලන්න. අවශ්‍ය පෙළඹීම් ඇති කරනවා මේ සාහිත්‍ය හා කලාව කියන විෂයන් තුලින්. ඉතින් ඒ නිසා අර විද්‍යාවනි විෂයන්, ව්‍යවහාරික විද්‍යාව වැනි විෂයන් හදාරන ශිෂ්‍යයාට සාහිත්‍ය හා කලාව නිරන්තරයෙන් මුණ ගැසන්නට, ඒ සංවාදය නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා. මොකද එතකොට අර ඔහුට පුහුණුව ලැබෙනවා, ශික්ෂණය ලැබෙනවා තමන් දිහා බලන්න. තමන් දිහා සබුද්ධිකව බලන්න, සවිඥානිකව තමන් දෙස බැලීමේ හැකියාව. ඒක තමයි සරලවම ඔබ අහුව ප්‍රශ්නට ඇයි විද්‍යාව විෂය ඉගෙනන දරුවාට විද්‍යාව විෂය ධාරාව ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ඒ ෆැකල්ටියට එන ඒ පීඨයට එන ශිෂ්‍ය කණ්ඩායමට ඇයි සාහිත්‍ය කලාව උගන්වන්නේ ඒ පිළිබඳ කතිකාව මොකටද කියලා අහුවොත් තමන් දෙස ඊටාම නිවැරදිව තමන්ගේ ජීවිත දෙස බලන්න කියන කාරණාව තමයි මට සරල උත්තරයක් ඇටියට දෙන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒක මට තව ප්‍රශ්නයක් ආව ඔබතුමාගෙන් අහන්න. දැන් ඔබතුමා කිව්වා මේ විශ්වවිද්‍යාලයට එන්නේ ඊටම දක්ෂ ළමයෙක් කියලා. එතකොට උසස් පෙළ විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාලයට එන්න සුදුසුකම් ලැබලා විදිහට එනවා. එතකොට දැන් එතනදී ඇත්තටම අඩුවක් තියනවා නේද? දැන් එයාට ඇයි මේ කලාව කියන එක ලැබෙන්නේ නැත්තේ? එතකොට ඔබ හිතන විදිහට මේකට හේතුව මොකක්ද? දැන් මේ පෝෂණ එක මෙයාගේ ඇතුලේ නැත්තම් මේ වටිනාකම් හරි මනුෂ්‍යත්වයේ පිළිබඳ දැනුම හරි තමා පිළිබඳව නැවත දැක ගැනීමේ හැකියාව හරි ඒක දැන් අපි විද්‍යාවන් කියලා ඔබතුමාම කිව්වා දැන් මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ පැවැත්මට ඉතාමත් වැදගත් වෙච්ච දැනුම් සම්භාරයක් තමයි විද්‍යාව කියන්නේ. නමුත් එතනදීම ජීවිතයට අවශ්‍ය කරන තවත් එක කාරණාවක් ගිලිහිලා යනවා. කලාව, සාහිත්‍ය කියන එක. ඒකට හේතුව විදිහට ඔබතුමා දකින්නේ. ඔව් ඒක හරි වැදගත් කරුණක් ඔබ කියන ආකාරයකට. දැන් ඒකට හේතුව තියෙන්නේ මෙහෙමයි. කලාව කියන විෂය, කලාව දෙස අපිට ආකස්මිකව අපිට යන්න බෑ. ඒ කියන්නේ කලාව, උසස් කලාව අඳුරගන්න එක දැන් අපි කියමුකෝ විද්‍යාවේ විදුලි බල්බය. ඒතර විද්‍යාවේ සියලු තාක්ෂණික දේවල්, හදාරපු දේවල් අපි පරිභෝජනය කරන කිසිම ප්‍රශ්නයක් නෑ. කියන්නේ අපිට ඒක අදාළ නිසා. දැන් අපි විද්‍යාව විසින් නිෂ්පාදනය කරන ලද තාක්ෂණය අපි නිරන්තර අපේ දෛනික ජීවිතයත් එක්ක අපි බද්ධ වෙලා තියෙනවානේ. ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැනේ. නමුත් කලාවට එහෙම යන්න බෑ. කියන්නේ කලාව කියන එක නිරන්තරයෙන්ම අවදි කරන්න ඕනේ. කලාව පෙන්වා දෙන්න ඕනේ. උදාහරණයක් ඇටියට දැන් අපි කියමුකෝ විශිෂ්ට කලාකෘතියක්, අපි කියමුකෝ පැබ්ලෝ පිකාසෝගේ චිත්‍රයක්. ඒ චිත්‍රය පිළිබඳ කතා කළොත් තමයි අපි පෙළඹීම් ඇති වෙන්නේ. ඒක බලන්න. අපි කියමු යානිගේ මියුසික් එක. දැන් යානි පිටිපස්සෙන් ඇවිල්ලා මියුසික් එක අපිට දෙන්නේ. සහ අපේ දෛනික ජීවිතය තුළ අපිට යානි වමනා වෙන්නේ නැහැ. දෛනික ජීවිතය තුළ ඇත්තටම අපිට මහගමසේකරගේ කවියක් වමනා වෙන්නේ නැහැ නේ. දෛනික ජීවිතේ අපේ එදිනෙදා ජීවත් වෙන නමුත් අපිට විදුලි බල්බයක් ඕන වෙයි, වාහන ඕන වෙයි. එතකොට අපේ පරිභෝජන දේවල් අපිට අවශ්‍ය වෙනවා. එතකොට කලාව තියෙන්නේ මූලික පරිභෝජනයෙන් පිට දෙයක් නේ. එතකොට එතනදී සිද්ධ වෙන කරයුතු එක දෙයක් තමයි කලාව පිළිබඳ කතිකාව, කලාව පිළිබඳ සංවාදය නිරන්තරයෙන්ම ඇති කරගන්න ඕනේ. එහෙම සංවාදයක් ඇති කළොත් අපි කියමු ඔස්කාර් සම්මාන ගත්ත හොඳම චිත්‍රපටය පිළිබඳ අපි කතා කරනවා. කතා කරාට පස්සේ තමයි පෙළඹීම ඇති වෙන්නේ. ඒ ගැන බලන්නනේ. අපි හොඳ සංගීත කාණ්ඩ, අපි හොඳ සංගීතඥයෙක් පිළිබඳව කතා කරනවා. එල් සුබ්‍රමණියම් වගේ සංගීතඥයෙක්නේ අපි කතා කරනකොට ඊට පස්සේ පෙළඹීම ඇති වෙනවා. ඒ ගැන බලන්න. එතකොට අර ඒක දැන් උදාහරණයක් ඇටියට අපේ කවිවලත් දැන් අපේ සුභාෂිතය වගේ කවි පොතක උනක් තියෙනවා. දැන් සූර්යා කලාකරුවෙක් නම්, කවියෙක් නම්, සූර්යා විසින් බිහි කරන නෙළුම් මල කවිය නම් ඒ කවියේ සුවඳ දස අත විහිදවනවලු සුළඟ විසින්. ඒ සුළඟේ කාර්යභාරයත් අවශ්‍යයි. දැන් සුළඟේ කාර්යභාරයලු දස අත මේ සුවඳ ගෙනියන එක. එතකොට ඒ වගේ අර කලාව පිළිබඳ කතිකාවේ කාර්යභාරය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා.
මේ මිනිස්යා තුළ එන සමාජයේ කලාව ගෙනියන කියන කාර්යයේදී. හොඳයි කලාංග ගණනාවක් තියෙනවා අපේ කලාංග විදිහට ගීතය කවිය කියන එක ගන්න ලැබුතුමත් කතා කරා. එතකොට සිනමාව ඊට අමතරව නාට්‍ය මේ වගේ කලාංග ගණනාවක් අපිට දැක ගන්න ලැබෙනවා මේ මොහොත වෙනකොට. ලෝකයේ පිළිගත් ආකාරයට විෂුවල් ආර්ට්ස් එනවා මේ වගේ. එතකොට අපි ගීතය ගැන මුලින්ම කතා කරමු. එතකොට ගීතය කියන එක කලාංගයක් විදිහට මේ ශිෂ්‍යයෙකුගේ ජීවිතේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකුගේ ජීවිතයට වැදගත් වන්නේ කොයි ආකාරයකින්ද සහ ගීතය රස විඳිය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඒක වැදගත් මේ කරුණක්. දැන් අපි ඔය මීට පෙර වසරවල වලදී අතන ශිෂ්‍යයින්ට දැන් මේ තියෙන තත්ත්වයන් මේ සෞඛ්‍ය තත්ත්වයන් මත ශිෂ්‍යෝට විශ්වවිද්‍යාලයට එන්න පැමිණෙන්න අවස්ථා නැහැ නේ. තාම නමුත් ශිෂ්‍යෝ පැමිණෙන්න තිබුණු අවස්ථාවලදී ඔබ දකින්න ඇති ඔබත් සහභාගී වුණා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාවක් හැටියට ඉන්න අවදිවල පවා මේ අපි ගීත රස විඳින වැඩසටහන් පැවැත්වුවා මේ අලුතෙන් එන නම් මේ කරන වැඩසටහන් වලදී. එහිදී ඇත්තටම අපිට අරමුණු උනේ මේ හොඳ ගීත උසස් ගීත හඳුනා දීමක්. කෙනෙකුට කියන්න පුළුවන් දැන් බොහෝ අය බොහෝ විද්වතුන් පිළිගන්න දෙයක් තමයි මේ ගීතය කියන එක උසස් කලා මාධ්‍යයක් නෙමෙයි කියන එක. තරම් මේ උසස් තරම් සාකච්ඡා කර යුතු ලොකු සැලකිලිට ගත යුතු කලා මාධ්‍යයක් නෙමෙයි සාහිත්‍යය හා අනිකුත් කලාංගයන් එක්ක බලනකොට කියලා එහෙම මතයක් තියෙනවා. නමුත් මේ මම විශ්වාස කරනවා මේ ගීතය හොඳ මාධ්‍යයක් කියලා මේ සාහිත්‍යයට ප්‍රවේශ වෙන සාහිත්‍ය හා කලාවට ප්‍රවේශ වෙන. උදාහරණයක් ගීතය තමයි පහසුම මාධ්‍යයක පැත්තකට. දැන් කෙනෙකුට අපි කියමුකෝ ලිටරේචර් පිළිබඳ අත්දැකීමක් ලබන්න අවශ්‍ය කෙනෙකුට ඒ ලිටරරි වර්ල්ඩ් එකට එන්ට්‍රන්ස් වෙන්න පළවෙනි ස්ටෙප් එක තියන්න පුළුවන් වෙන්නේ ගීතයත් එක්ක. මොකද ගීතය අපිට පහසුවෙන් අහන්න පුළුවන් දෙයක්. එතකොට ගීතය අපිට වෙන වැඩක් කරද්දී වුණත් ශ්‍රවණය කරලා රස විඳින්න පුළුවන්කමක් තියෙනවා. අනිකුත් කලාවන්ට සාපේක්ෂව ගත්තාම ගීත කලාව අපිට බද්ධ කර ගැනීම හැකියාව තියෙනවා. මොකද අපි ගීතයක් හැම කෙනෙක්ම අහන්න පහසුකම තියෙනවා. ගීතයක් අහමින් අපිට වැඩක් කරන්න පුළුවන්. පාඩම් කරනකොට උනත් පොතක් බලනකොටත් ගීතයක් අහමින්. එතකොට ගීතේ පුළුවන් මේ අනික් කලාවන්ට සාපේක්ෂව ගන්නකොට ගීතයට ලං වීම හැකියාව තියෙනවා කෙනෙකුට. ඒකක්. දෙවෙනි එක තමයි දැන් යහපත් දැන් අපි දන්නවා මේ එක්තරා අවධියකදී අපේ ලංකාවේ 70 80 දශකයේ වගේ වෙනකොට මේ ගීතේ ඉතාමත් ප්‍රබුද්ධ තලයේ ප්‍රබුද්ධත්වය මේ මිනිස්යාට වගා කරන්න එහෙම ප්‍රබුද්ධ සමාජයක් ගොඩනගන්න කියන කාර්යයේදී ගීතය අතිශය කාර්යභාරයක් කළා. එතකොට ඒ අවදී පිළිගැනීමක් තිබුණා මේ ගීත කියන ප්‍රබුද්ධත්වයට අයිති දෙයක් කියලා. එතකොට ඒ අපි විශේෂයෙන්ම 80 දශකයේ වගේ 70 අග සහ 80 දශකයේ වගේ අවදිවල ගීත ටික අරගෙන බැලුවොත් ලංකාවේ ඒ ගීතවල තියෙනවා දැන් ඒකේ තියෙන සංගීතමය ප්‍රකාශනය විතරක් නෙමෙයි. ඒ ගීතවල තියෙනවා මේ ලිටරරි වැලියු එකක්, ලිටරේචර් එකක්, සාහිත්‍යයක් තියෙනවා. එතකොට ඒ ගීතයේ තියෙන සාහිත්‍ය හොයලා බැලුවොත් අපිට පුළුවන් ගීතයේ සාහිත්‍ය පැත්තේ බැලුවොත් ඒ සාහිත්‍ය ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. කවිය දිහා අපව බලන්න හැකියාව ගීතේ ලිරික්ස් දිහා බලනකොට ඇති වෙනවා. හොඳ ගීත ටික මම මේ කියන්නේ අද දවසේ අපිට වර්තමානයේ මේ අවධියේ තියෙන ගීත අපිට ඒ සාකච්ඡාවට ගන්න බෑ ඇත්තටම. නමුත් ඒතර අවධියක තිබුණා විශාරද නන්දා මාලිනී වගේ අය, ආචාර්ය පණ්ඩිත් අමරදේව වගේ, මෙන්න මේ ආචාර්ය විට රත්නායක වගේ මෙන්න මේ වගේ අය නිර්මාණ කාර්යයට ලංකාවේ ප්‍රබල විදිහට දායක වෙන අවධියේදී විශිෂ්ට ගීත සම්ප්‍රදායක් තිබුණා. එතකොට මම යෝජනා කරන්නේ දැන් මේ නිවෙස් වලට වෙලා මේ සාකච්ඡාව අහන ව්‍යවහාරික විද්‍යාපීඨයට ඇතුල් වෙලා මේ පළවෙනි වසරේ දැන් මේ නම්මීකරණ පාඨමාලාව හදාරන මේ ශිෂ්‍යයාට ඒ ශිෂ්‍යොත් එක්කලා එයාගේ සහෝදර සහෝදරියෝ එයාගේ දෙමව්පියෝ මේ අපේ සාකච්ඡාව අහගෙන ඉන්න වෙන්න පුළුවන් ගෙදර ඉඳලා. එතකොට ඒ ඔබට යෝජනා කරන්නේ හොඳ ගීත අහන්න, ඒ හොඳ ගීත රස විඳින්න, ඒ හොඳ ගීත රස විඳිනකොට ඒ ගීතවල තියෙන මේ ගීත රචනාවට අවධානය යොමු කරන්න. ඒ ගීත රචනාවට අවධානය යොමු කරනකොට අපිට සාහිත්‍යයක් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. හොඳ සාහිත්‍යයක් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. ඒ එකක්. අනික තමයි සංගීතය කියන්නේ අතිශය පළල් විෂයක්. එතකොට මේ සංගීතය නැමැති මහා සාගරය වගේ විෂය දෙස ප්‍රවේශ වීමේ මූලික ශික්ෂණය. දැන් අපි කියන අපේ කන ශික්ෂණය කරගන්න ඕනේ. එතකොට මේ මූලික ශික්ෂණය අපිට ලබා ගන්න පුළුවන් ගීතහර උදාහරණයකට අපි කියමු දැන් ආචාර්ය පණ්ඩිත් අමරදේව වගේ ශූරින්ගේ වගේ ගීතයක් අහනකොට මම කියන්නේ පුළුවන් නම් අමරදේව ශූරින්ගේ ගීත ටික ඔක්කොම අහන්න පුරුදු වෙන්න කියලා. ඒක ඔබේ ජීවිත මොන තරම් වැදගත් වෙනවද කියන කාරණා. එතකොට ඒ අමරදේව වගේ මේ මහා මේ ගාන්ධාරවේගයේ මහා මිනිස්සෙකුගේ මහා සංස්කෘතිය නිෂ්පාදනය කරපු කෙනෙකුගේ අපේ ලංකාවේ ගීත ටික අපි අහන්න පෙළඹුණොත් අපිට ලිටරේචර්, අපිට ලිටරරි වර්ල්ඩ් එකක්, අපිට හොඳ සාහිත්‍යයක් ලැබෙනවා.
ඒ වගේම සංගීතයට සවන් දීමේ ශික්ෂණය අපිට ලැබෙනවා. උසස් සංගීතය අපි කිව්ව මොට්සාර්ට් වෙන්න පුළුවන්, බීතෝවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමානයේ යානි වගේ කෙනෙක් කරන නිර්මාණ වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් හරිප්‍රසාද් චෞඩසියා වගේ ඉන්දියාවේ මහා සංගීතඥයෙක් වෙන්න පුළුවන්. සගීර් හුසේන් වෙන්න පුළුවන් ඉන්දියාවේ තබ්ලා වාදනය කරන. එතකොට මේ විවිධ මේ ලෝකේ ඉන්නවා විශිෂ්ට සංගීත ශිල්පීන්නේ. එතකොට මේ අය සංගීත නිර්මාණය කරනවා. එතකොට මේ සංගීත නිර්මාණය කිරීමේ අර සංගීත රස විඳීමේ ශික්ෂණය අර විනාඩි 5ක වගේ විනාඩි 4ක හෝ විනාඩි 5ක වගේ තියෙන ගීත ඇතුලේ අපිට ලැබෙනවා. දැන් සිසිල් සුලන් රැල්ලේ වගේ ගීතයකට සම්බන්ධ වුණොත් මොන තරම් සංගීත ඥානයක් අපිට ලැබෙනවද? එතකොට උදාහරණ හැටියට ඔබ නැවත ඇහුවොත් මම කියන්නම් මේ ගීතවල ලිරික්ස් දිහා අපි බැලුවොත් කොහොමද ඒවා සාහිත්‍ය ගොඩනගින්නේ කියන කාරණාව. ගීතයක තියෙන ලිරිකල් වැලියු එක ගැන ඔබතුමා කතා කළා. එතකොට ඒක සමහර අවස්ථාවලදී අපි ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද? ඊට පස්සේ අපි අපේ අර එදිනෙදා කටයුතු වලදී අපි සමහරලාට ගීතය මුමුණ මේ එදිනෙදා වැඩවල යෙදෙනවා. දැන් ඔබතුමාත් සමහරලාට එහෙමයි. ඒතකොට ඒව හරිම මානුෂීය දේවල් ගැන. ඒක තීරණය වෙන්නේ එහි ගුණාත්මක භාවය මත. ඒතකොට මේ ලිරිකල් වැලියු එහෙම නැත්නම් මේ පද රචනයේ තියෙන ගුණාත්මක භාවය කියන එක කොයි විදිහටද අපි ලං කරගන්නවා අපේ ජීවිතේට? ඒක කොයිතරම් වැදගත් වෙනවද සහ මේ ඒක ගීත රචකයා විසින් කරන කාර්යය තුළදී කොච්චර අපූර්වවට කරනවද? ඒ ගැන කතා කරමු. ඔව් ඒක හරි වැදගත් කරුණක්. දැන් ඔය මේ අපිට විශේෂයෙන්ම ආචාර්ය පණ්ඩිත අමරදේව සූරින්ගේ ගීත වගේ දේවල් වලට අපි අවධානය යොමු කළොත් දැන් මම යෝජනා කරන්නේ ඇත්තටම ආචාර්ය පණ්ඩිත අමරදේව සූරින්ගේ ගීත වගේ දේවල් මේ හුදු ගීත හැටියට විතරක් සලකන්නේ නැතුව ඒවා මේ අධ්‍යයන පරමාර්ථයෙන් එහෙම නැත්නම් සාහිත්‍ය අධ්‍යයනය කරනවා වගේ විශාල පොතක් අධ්‍යයනය කරනවා වගේ අධ්‍යයන පරමාර්ථයෙන් අසන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. විශේෂයෙන්ම පණ්ඩිත අමරදේව වගේ අයගේ මේ ගීත පද රචනා සහ මේ ගීත ගායනා. මොකද ඒවෙන් තමන්ගේ ජීවිතේ විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. විශාල අවබෝධයක් ජීවිත අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් බාහුවනේ අර ලිරික්ස් පිළිබඳ මේ උදාහරණයක් ඇටියට ගන්නකො දැන් අර ආචාර්ය පණ්ඩිත අමරදේව සූරින් ගායනා කරන එක ගීතයක් තියෙනවා. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සියපුතු නලවනවා කියලා. මේ ගීතය සුනිල් සරත් පෙරේරා කියන අපේ රටේ ඉන්න විශිෂ්ට ගේය පද රචකයා තමයි ගීතය රචනා කරලා තියෙන්නේ. ආචාර්ය පණ්ඩිත අමරදේව සූරින්ම තමයි මේ ගීතයේ තනු නිර්මාණය කරලා සංගීත කරලා ගායනා කරන්නේ. දැන් මේ ගීතේ ලිරික්ස් වලට එහෙම නැත්නම් මේකේ පද රචනා වලට අපි අවධානය යොමු කළොත් අපිට පේනවා එක්තරා මිනිසෙක් මේ දකිනවා මේ එක්තරා තරුණ ගැහැණු කෙනෙක් තමන්ගේ දරුවා නලවනවා ගීතයක් ගායනා කරමින් දරුවා නලවනවා. මේක තමයි මේ සරල අදහස මේ ගීතේ. ඒක කතකයා දකිනවා. දැන් කතකයා කියලා කියන්නේ කිසියම් ගේය පද රචනයක හෝ කවියක ඒක ලියන කෙනා නෙමෙයි. දැන් ලියන ගේය පද රචකයා වෙනයි ඒ ගේ පද රචනය තුළ නිරූපණය වෙන කෙනා වෙනයි. නිරූපණය වෙන කෙනා කතකයා කියලා අපි කියන උදාහරණයකට ඉස්සර පිරිමි කෙනෙක් ලියන්න පුළුවන් ගැහැණු කෙනෙක් කතකයා බවට පත් කළා. එහෙම පුළුවන් ගීතයක්. සමහර ගීත තියෙනවා දැන් උඩගුලියන් ගොතා බඳින නීලවල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරනේ. මෙහෙම ගීතයක් තියෙනවානේ. ඩෝටර් අල්විස් සූරින් තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ආචාර්ය විශාරද නන්දාමාණි තමයි මේ ගීතය ගායනා කරන්නේ. දැන් ඒකේ ගීතේ කතකයා කවුද? ඒ ගීතේ කතකයා කවුද කියලා අහුවොත් ගැහැණු කෙනෙකුත් නෙමෙයි පිරිමි කෙනෙකුත් නෙමෙයි කොටිම ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. ඒකේ කතකයා. මල් පෝච්චියක්. නේද? මල් පෝච්චියක් තමයි කතකයා. එතකොට මේ අජීවී වස්තුවක් වන මේ බොජුන් හලක මේසයක් උඩ තියලා තියෙනවා මල් පෝච්චියක්. මල් බඳුනක්. මේ මල් බඳුන තමයි ගීතේ. මේ මල් බඳුන තමයි කියන්නේ. උඩඟුලියන් ගොතා බඳින නීලවල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ. මල කිය. එතකොට දැන් එතන ඩෝටර් අල්විස් නෙමෙයි කියන්නේ නේ. ඩෝටර් අල්විස් සූරින් තමයි ගේයපද රචකයා. ගීතය ඇතුලේ කතකෙක් ඉන්නවා නැරේටර් කියලා අපි කියනවා ස්පීකර් කියලා කියනවා නැරේටර් කියලා කියනවා. එතකොට මෙයා තමයි මේ කතකයා වෙන්නේ. එතකොට මේ ගීතෙත් කතකයා මේ දැන් මම කියන පෙරදිනේක මා ගීතේ කතකයා දකිනවා එතරම් කාන්තාවක් මේ දරුවෙක් නලවමින් ඉන්නවා. ඉතින් සරල සිද්ධියක්. ඊට පස්සේ දැන් මේ කවුරුවත් මේ මිනිස්සයා කියන්නේ නැහැ කාටවත් තමන්ගේ යාළුවෙකුට හරි තව කෙනෙකුට හරි ප්‍රසිද්ධිය හරි කියන්නේ අර ඉන්නේ පෙරදිනේක මා පෙම් කළ යුවතිය කියලා. එහෙම ප්‍රසිද්ධිය මිනිස්සු කියන්නේ නැහැ. මේ අපුඩියක් ගහලා හරි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා හරි අර ඉන්නේ ඉස්සර මං ආදරය කරපු යුවතිය කියලා කියන්නේ. එතකොට එකපාරට නේ සඩන්ලි අය දැක්කට පස්සේ එයාගේ අභ්‍යන්තරයේ ඇති වෙනවා මනෝලෝකයේ තුල ඇති වෙනවා ෂොක් එකක් වගේ එකක්. මේ මං ඉස්සර ආදරය කරපු යුවතිය. දැන් තමන්ගේ ඇතුළාන්තේ නේ තමන්ගේ ඇතුළාන්තයේ කියන දේ. දැන් මානව මිනිස් సంతානයක් ඇතුලේ මිනිස් හදවතක් ඇතුලේ මිනිස් ආධ්‍යාත්මයක් ඇතුලේ ඇතුළාන්තයේ කියන කතාව වචන වලට ගන්න පුළුවන් නම් වචන වලට අරගෙන වචන වලින් පෙන්වන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ගීත රචනය කියලා.
එතකොට ලිරික්ස් කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ ඇතුළාන්තයේ කියවෙන කටන්දරය. ඒක ඇත්තටම ලිරික්ස් වලට වචන වලට ගන්න බෑ. නමුත් ඒ හැඟීම සඩන්ලි තමන් ඇතරා ඒ කාන්තාව ඒ දරුවා නලවනකොට ඇතිවෙච්ච අභ්‍යන්තරය ඇතිවෙච්ච හැඟීම පුළුවන් ද වචන වලට ගන්න කියලා උත්සාහයක් ගන්නවා. වචන වලින් පෙන්වන්න පුළුවන්. මේක තමයි ගේය පද රචනයෙන් කරන්නේ. එතකොට ඒක ගේය පද රචනය කියලා කියන්නේ අතරම ගායනයට උචිත වෙන විදිහට ඒක ලියන එක. දැන් කවියක් ඇටියට ලියන්නත් පුළුවන්. අපි පොයම් දන්නවනේ. පොයම් වලදී ගායනයට උචිත වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් පොයම් වල රිද්මයක් තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. ගේය පද රචනයක් කියන්නේ ඒක ගායන ලීලාවකටත් අසු වෙන විදිහට කොහොමද ඒක ලියන්නේ කියන එක. දැන් එතකොට එයාගේ ඇතුළාන්තයෙන් කියනවා මේ ඉන්නේ පෙරදිනේක මා පෙම් කළ යුවතිය. මගේම ගීයක් නැලවිසරයෙන් ඈතින් මතුවෙනවා. ඊට පස්සේ එයා ඇතුළාන්තයෙන් දකින්න දේ අපිට විධාරණය කරලා පෙන්නනවා. දැන් මේක නිකන් හරියට අර වෛද්‍ය ප්‍රදර්ශනයකදී අපි ඔබ දැකලා තියෙනවනේ දැන් වෛද්‍ය ප්‍රදර්ශන BMICH එකේ වෛද්‍ය ප්‍රදර්ශනවල ගියාම මේ විශ්වවිද්‍යාලයේත් වෛද්‍ය පීඨයෙන් ඔය වාර්ෂිකව පවත්වනවානේ වෛද්‍ය ප්‍රදර්ශනයක් කියන්නේ. ඒ අපි දන්න හදවත් නේ හදවත වගේ මිනිස් සිරුරේ කොටස් මේවා කපලා විධාරණය කළා නේ දෙකට පළලා මොලේ මේවා පෙන්නනවා අපිට. නමුත් අපිට පුළුවන් ද අපේ ආධ්‍යාත්මයේ තියෙන මේ ඉමෝෂන් කියන ඒවා හැඟීම් ධාරාව මේවා අපිට ප්‍රදර්ශනය කරන්න බෑනේ. වීදුරු පෙට්ටියක දාලා මෙන්න හැඟීම් ටික. මෙන්න තමන් ආදරය කරපු කාන්තාව දරුවෙක් නලවනවා දැක්කට පස්සේ ඇති වෙන හැඟීම් ටික කියලා අපිට පෙට්ටියක දාලා පෙන්වන්න බෑනේ. එතකොට ඒක පෙන්වන්න පුළුවන් කලාව. යන්නේ ඒක තමයි කලාව අවශ්‍ය වෙන්නේ මානව ජීවිතේට නේ. එතන එයාට ඇතිවෙච්ච හැඟීම් ධාරාවනේ. ඒක එයා කියනවා දැන් නුරාව වෙනුවට ඉඳුනිල් දෙනු යන දයාව වැහෙනවා. නුරාව වෙනුවට ඉඳුනිල් දෙනු වෙන දයාව වැහෙනවා. ඒ කියන්නේ එයා තේරුම් ගන්නවා අර S2 ගැන කතා කරනවා. ඒ කාන්තාවගේ S2 ගැන කතා කරනවා. ඒ S2 තිබුණලු නුරාව කියන එකක් ඉස්සර තිබුණා. දැන් දරුවෙක් නලෝ නිසා දයාව අර මේ loving kindness, compassion, loving kindness මේ වගේ සෙන්ස් තමයි තිබිලා තියෙන්නේ. එතකොට දැන් මේ පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට අපිට මේ ගීතය දැන් මේ ගීතේ හොඳටම රස විඳොත් මේ ගීතේ අපි සංගීතයේ පැත්ත වෙනම කතා කරන්න පුළුවන්. දැන් බටන් ලාව පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? දැන් අර නුරාව වෙනුවට ඉඳුනිල් දෙනවෙන කියන කොටසේදී පිටිපස්සෙන් බටන් ලාවක් එනවා. ඒ කොටස ගායනා කරනවා. දැන් සංගීතයේදී කරන්නේ සංගීතඥයෙක් කරන්නේ ඒ ගීත රචනයේ තියෙන ඇතුළාන්තයේ කියන්න දැන් උත්සාහය. කියන්නේ පද පෙලින් කියන්න බැරි කොටස් ටික. පද පෙළට ගන්න බැරි නේ වචනේ කියන්නේ ඊටාම සීමිත දෙයක් ඔබ දන්නවා. ඒ වචනයෙන් ගන්න බැරි ආධ්‍යාත්මික තත්වයන් ආධ්‍යාත්මික ප්‍රකාශනයේ ගේය පද රචකයා හඳුනා ගන්නවා. මේ සංගීතඥයා හඳුනා ගන්නවා. ඌ කරන්නේ ඒක සංගීතයෙන් දැන් අර මේ කොටසකේ ඔබ මම මේ ගීතය අහන්න කියලා යෝජනා කරනවා තාක්ෂණයේ තියනවා දැන් අපේ දරුවන්ට ශනිකව මේ ගීතයට මේ නමින් ගියාට පස්සේ පෙර දිනයක මා පෙම් කළ යුතුය WD අමරදේව කියලා ගියාට පස්සේ මේ ගීත අහන්න පුළුවන්. ඒ නිසා අපි මේ නිදර්ශන පෙන්වන්නට අවශ්‍ය නැහැ. අපි කියලා දෙන එක තමයි වටින්නේ. දැන් මේ කොටසේද අර නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වැහෙනවා. මෙන්න මේ කොටසක් තියෙනවා. ඒ කොටස කියනකොට හොඳට සාන් දෙන්න බටන් ලාවක් එනවා. බටන් ලාවක් ඒකලා මෙන්නද. ඇයි බටන් ලාවක් ගත්තේ එතකොටනේ? ඒ කොටස තව ටිකක් උද්දීපනය කරන්න. ඒ හැඟීම් ධාරාව ගන්න. ඉතින් එතකොට ඔබ කියවගේ දැන් ලිරික්ස් පරීක්ෂා කරලා බලනකොට අපිට මොනතරම් ගැඹුරක් තියෙනවද? දැන් අනික මේ ගීතය අපිට උගන්වන්නේ නැද්ද? අපි බොහෝ වෙලාවට දැන් අපි මානව ජීවිත හෝ එහෙම නැත්නම් වෙනත් දේවල් අපෙන් පිට ලෝකෙ දිහා අපි බලන්නේ අපි ප්‍රොජෙක්ෂන් කරලා. අපි හදාගත්ත රූප තමයි අපි බලන්නේ. අපේ සයිකොලොජි සහ ෆිලොසොෆි ඩිපාර්ට්මන්ට් එකේ කතිකාචාර්යවරියකට ඔබ දන්නවා මේක. අපි කොහොම සයිකොලොජිකල් වර්ල්ඩ් එකේ තමයි අපි බලන්නේ බොහෝ දේවල් නේ අපි එතකොට මේ ගීතය අපිට උගන්වනවා එහෙම නැතුව අපි ප්‍රොජෙක්ෂන් කරන්නේ නැතුව අපිට බලන්න පුළුවන් ජීවිතය දිහා කියන කාරණා. නේ? දැන් මේ මිනිස්සයා අර කාන්තාව දිහා බලන්නේ ප්‍රොජෙක්ෂන් කරපු විදිහට නෙමෙයි. තමන්ගේ ඇතුළාන්තයෙන්ම නෙමෙයි. තමන්ගේ තියෙන අර මනෝ ලෝකෙන් ටිකක් අයින් වෙලානේ. ඈත් වෙලා. මෙන්න මේක තමයි මිනිස් ජීවිතය දිහා බලන්නේ කියලා කියන්නේ. දැන් ජේ ක්‍රිෂ්ණමූර්ති වගේ කෙනෙක් ඉතා මැනවින් මේ කාරණා කියනවා. අපි පසුව වෙලාව තිබුණොත් අපි කතා කරමු කොහොමද සංකල්ප රූප හදන්න නැතුව මානසික රූප හදන්න නැතුව කොහොමද ජීවිතය දිහා බලන්නේ? කොහොමද ගසක් දිහා බලන්නේ? කොහොම අපි භාෂා ලෝකයෙන් අයින් වෙලා කොහොමද වලාකුළු දිහා බලන්නේ? එතකොට තමයි ලෝකේ පේන්න ගන්න. මේ ගීතේ අපිට උගන්වනවා අපි ප්‍රොජෙක්ෂන් කරන්නේ නැතුව එහෙම නැත්නම් අපේ ඇතුළාන්ත ලෝකයෙන් හදාගත්ත රූපෙට නැතුව යථාර්ථය දිහා බලන්නේ කොහොමද කියලා.
එතකොට තමයි දකින්නේ. එතකොට තමයි ඇව නිවැරදි විදිහට දකින්න පුළුවන් වෙන්නේ. මේ මං ආදරේ දැන් මේකෙදි අපි දන්නේ නැහැ ඇත්තට මෙයා හස්බන්ඩ් මේ කතා කරන්නේ. එයාගේ විවාහක බිරිඳද මේ අපිට අදාළ නැහැ. මේ ගීතේ අපි දැනෙන්නෙත් නැහැ අපිට. අපිට මානවීය භාවයක් නේ දැනෙන්නේ. ඒතකොට මේ ගීතේ අපිට පුද්ගලයෙක් දෙස තමන් හදාගත්ත තමන්ගේ ආකෘතිගත කරගත්ත මේ ලෝකෙන් එහා තමන්ගේ මානසික තලයෙන් එහා සයිකොලොජිකල් වර්ල්ඩ් එකෙන් එහා කොහොමද මානව ජීවිතය දිහා බලන්නේ කියන එක උගන්වනවා. දැන් එතකොට ඔබට තේරෙනවා නේද මේ ගීතේ අපිට මොනතරම් සංවාදයකට ලක් කරන්න පුළුවන්ද? මොනතරම් ගැඹුරු කතිකාවකට යන්න පුළුවන්ද? මොනතරම් මේ සයිකොලොජි වගේ විෂයන් උගන්වන්න අදාළ කරගන්න පුළුවන්ද? මිනිස් ජීවිත හරි කියන්නේ මෙන්න මේක තමයි. අපි කියනවා මෙවැනි ගීත රස විඳිනකොට මම මේකයි කියන්නේ දැන් විනාඩි 5ක විනාඩි 4ක වගේ සරල ගීතයක් කියලා අපි කියන්නේ. නමුත් ඒ සරල කලාව ඇතුලේ කලාකෘතිය රස විඳිනකොට ඉතා ගැඹුරින් රස විඳින්න අපි ඉගෙන ගත්තොත් මොනතරම් ගැඹුරක් අපේ ජීවිතවලට දෙනවද? අපි කියන්නේ අපේ ජීවිත විශාල කරනවා කියලා. අපේ ජීවිත විශාල කරනවා මෙවැනි ගීත. මෙවැනි ගීත දැන් අනික S2 බලන්න දැන් S2 දැන් එදා තිබුණු S2 නෙමෙයි අද එකම කාන්තාවකගෙන එකම කාන්තාවකගේ S2 ගැන කතා කරනවා ආකාර දෙකක. එතකොට රූප දෙකක් ගේන එක කාන්තාව ඇතුලේ නේ. එකම ගැහන් රූප ඇතුලේ හරි සිනමාව වගේ. සිනමාව වගේ. ඔබට මතක නම් ටයිටැනික් සිනමා කෘතිය. ටයිටැනික් සිනමා කෘතිය අර රෝස් කියන මිත්තනිය හොයාගෙන යන්නේ. මිත්තනිය ගාවට අර මාලයක් අරගෙන මුහුදු පුරා විද්‍යාඥයෝ හොයාගත්ත මාලෙකුයි චිත්‍රෙකුයි නේද? ඒ අරගෙන ගිහිල්ලා මිත්තනියගෙන් අහනවා මේ ගැන. එතකොට අපිට මේ සිනමා කෘතිය පෙන්වන්නේ හොඳටම වයසක ගිය ඒ මිත්තනියගේ ඇස පෙන්වන්නේ. එයාගේ තනි ඇහැකට රූපරාමු යනවා මතක නම් ඉරි තලලා ගිහිල්ලා වගේ අර තියෙන මූණ ඒ වයසක මිත්තනියගේ මූණේ ඇස ගාවට ගෙනියන්නේ කැමරාව. ඊට පස්සේ අපි කැමරාව එහෙමම ඡේදනවා තරුණ සුරූපී රෝස්. අර නැවේ වාඩි වෙලා ඉන්නවා. අර ජැක් එයාගේ චිත්‍රය අඳිනවා. එතකොට එතෙන්ට එයාගේ අතීත රූපෙට ගෙනියන්නේ එහෙම. එතකොට එකම මිනිස් රූපය ඇතුලේ එකම ජීවිත දෙකක් නේ. එකම ජීවිතය ඇතුලේ ජීවිත අවස්ථා දෙකක් නිරූපණය කරනවා. මේක සිනමා රූපී මේ ගීතයද. දැන් ඔබට තේරෙනවද මෙවැනි ගීතයක් අපිට කොච්චර කතා කරන්න පුළුවන් සහ අපි කොච්චර අපේ ජීවිත අවබෝධයකට ගෙනියන්න පුළුවන්ද කියලා. දැන් ඔබ S2 ගැන කියනකොට මට මතක් වෙනවා දැන් පැබ්ලෝ නෙරූලා නේ. නෙරූලා කවි ගැන අපි කතා කරමු නම් නෙරූලා කියනකොට තමන්ගේ කාන්තාවගේ S2 නේ අපි කවි ගැන කතා කරනකොට අපි පසුව නම් ගමු මේ. නමුත් දැන් සමහර ගීතවල තියෙනවා දැන් S2 දැන් ඔබේ S2කින් තමයි මට මාවත හැදුවේ කියලා එක ගීතයක් තියෙනවා. විශාරද මේ මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරන ගීතයක් තියෙනවා. ඒ ගීතේ තියෙනවා අර ඔබේ S2 දැන් ඔබේ S2 තිබිච්ච එළියෙල්ලු මගේ මාවත එළිය කලේ කියලා තියෙනවා. ඒ ගීතේ තියෙන්නේ අර මේ මල් වලින් සැරසුවාගෙන මාහද අසපුව මගේ හදවත අසපුවක් මාහද අසපුව කුසුමෙන් සැරසුව ඒ මල්බර දෑතයි. එතකොට එතරම් මිනිස්සෙක් තමන්ගේ ආදරය කරන කාන්තාව හරි තමන් ආදරය කරන පෙම්වතිය ගැන හරි කියනවා. දැන් සමහර වෙලාවට මේක මෙහෙම කියන්නේ නැහැනේ. දැන් තමන්ගේ යාළුවෙකුට කියන්නේ නැහැනේ මගේ පෙම්වතිය මෙහෙමයි කියලා. මගේ පෙම්වතිය මෙහෙම කෙනෙක් කියලා මේ යාළුවෙකුට කියන එකක් නෙමෙයි. තමන්ගේ ඇතුළාන්තේ තමන්ගේ ඇතුළාන්තයෙන් පෙම්වතිය ගැන හිතනවා. පෙම්වතිය ගැන හිතනකොට ඔහුට ඇති වෙන සිතුවිල්ල තමයි වචන වලට ගෙන්නේ. එයා කියනවා මගේ හදවත අසපුවක් නේ. මගේ හදවත මේ ඇවිල්ලා සරයින් රූම් එකක්. මගේ හදවත සීක්‍රට් ප්ලේස් එකක්. මගේ හදවත ටෙම්පල් එකක් නේ. my heart of temple. මාහද අසපුව කුසුමෙන් සැරසුව ඒ මල්බර දෑතයි. එතකොට එයාගේ පෙම්වතියගේ අත් දෙක මතක් වෙනවා. හරියට කුසුම නේ. you are coming with flowers to my temple of අනේ heart of temple. මගේ ටෙම්පල් එකට ආවලු මල් අරගෙන ඒක ඩෙකරේට් කළාලු. බලන්න නේ. ඊට S2 කොහොමද කියන්නේ? මාහද අසපුව කුසුමෙන් සැරසුව ඒ මල්බර දෑතයි මා යන මාවත කැල්මෙන් හෙලි කළ ඒ නිල්මිනි දැසයි. එතකොට ඔබේ දැස ඔබේ S2 මගේ මාවත හෙලි කරලා තියෙනවා. මා යන මාවත කැල්මෙන් හෙලි කරලා තියෙනවා. ඔබේ S වල කැල්මෙන් මේ කරුණාරත්න අබේසේකර රචනා කරපු ගීතය. එතකොට ඒකේ තියෙනවා දැන් බලන්නකෝ දැන් තමන්ගේ පෙම්වතිය කතා කරනකොට තමන්ගේ පෙම්වතිය තමන් එක කතා කරනකොට පෙම්වතාට ඇති වෙන හැඟීම් ධාරාව බලන්නකෝ. දැන් මේවා මම මේ කියන්නේ අලුත් මේ පරම්පරාවේ මේ තරුණ මේ ශිෂ්‍ය ප්‍රජාව ඉස්සරහා දැන් වර්තමානයේ තියෙන ගීතත් එක්ක සංසන්දනය කරලා බලන්න මේ ගීත මොනතරම් ජීවිත මේ විශාල කරනවාද කියලා. ඒකේ කියනවා දැන් පෙම්වතිය එක්ක කතා කරනකොට දැනෙන මිහිර. එයා කියනවා මේ මුවින් අමද බිඳු මුවින් ඔබේ මුවින් අමද බිඳු වැහෙනවා.
හරි ඔය අමද බිඳු වැහෙනවා. ඒ තරනේ අපි දෙන හිතන ආකාරය එකයි. අපි දෙන හිතන පතන ආකාරයත් එකයි කියලා කියන්නේ. දැන් ආචාර්ය මේ මහාචාර්ය සනත් නන්සිරි ඊටාම සනත් නන්සිරියෙන් එහෙම වගේ ගීත අහන්න කියලා මම කියන්නේ එතුමා මේ හැංගීම් ගායනා කරන. දැන් එතුමා මේ ගීතේ පෙම්වතා බවටම පත් වෙනවා. සනත් නන්සිරිගේ මේ නැමැති මහාචාර්ය ගායන වේදිකාවේ විශේෂත්වය ඒකයි අමරදේවයන්ට වඩා. දැන් අමරදේව ශූරින් කරන්නේ ගේය පද රචනය එමන ගායනා කරනකොට ගීතයේ තියෙන සංගීතමය ප්‍රකාශනය. ඒ ගීතයේ තියෙන නාදමාලාවේ හැඩතල. නාදමාලාමේ හැඩතල තමයි අමරදේවයන් ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් විදිහට නුරාව වෙනුවට ඉඳුනිල් දෙනු ඔහු සැරිසරන්නේ නාදමාලාවත් එක්කලා. නාදමාලාවේ ඔහු හොයාගන්න හැඩතලත් එක්කලා. දයාව ඔහු පෙම්වතා බවටපත් වෙන්නේ. දැන් සනත් නන්සිරි වගේ කෙනෙක් කිසියම් ගීතයක් ගායනා කරනකොට ඒ කැරක්ටර් එක බවට පත් වෙනවා. දැන් මුවින් අමද බිඳු බිඳු ඇහේ සිතුම් පැතුම් එකිනෙක පැහේ බලන්න දැන් ඔහුම ගායන ඔහු පෙම්වතා බවට පත් වෙනවා. අමරදේව මේ අපේ මේ සනත් නන්සිරි වගේ කෙනෙක්. එතකොට මේ ප්‍රේම ගීත උනත් මේ කෙනෙකුට කියන්න බෑ සරල ප්‍රේම ගීත පෙම්මිතිය පිළිබඳ හිතන ආකාරය නේද කියලා. නමුත් මේ පෙම්මිතිය පිළිබඳ හිතන ආකාරය මොනතරම් මේ ගෙනියනවද විශාල ලෝකයකට මානව බැඳීම්, මනුස්සත්වයේ මිනිස් සම්බන්ධතා. එතකොට මිනිස්යාට අවශ්‍ය වෙන මේ මිනිස් බැඳීම් ටික සමාජයක් හැටියට අවශ්‍ය වෙන. දැන් අද සමාජයේ මුහුණ දෙන බොහෝ සංසිද්ධිත් බලනකොට අපිට පේන එක දෙයක්නේ මානව බැඳීම් කඩා වැටිලානේ. මිනිස් සමාජය හැම තැනම මිනිස් සමාජයේ බැඳීම් කඩා වැටිලානේ. කිසි කෙනෙක් අපේ සමාජයේ අද දකින අපි අත්දැකීම ඛේදවාචකයේ තමයි මිනිස්සයා තනිව ඉන්නවා. බැඳීම් නැහැනේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට මේ ලිවිං තියෙනවා. ලිවිං තියෙනවා ලයිෆ් නැහැ. it is difference between living and life. එතකොට මේ ලයිෆ් එක ගොඩනගන්නනේ මේ ගීත උදාහරණ ගෙන්නේ. එතකොට ඔබ අහපු කලාමාධ්‍යයක් හැටියට මම මේ සාකච්ඡා කරමින් යන්නේ මේ දරුවෝ ඉස්සරහා මේ බෙබඳු විශිෂ්ට ගීත අපි රස විඳින්න කියලා කියන්නේ ඒ ගීතවල මේ පද රචනය අපිට හොයාගෙන ගියොත් ඒ පද රචනය අපිට උදව් වෙනවා සාහිත්‍යයට ප්‍රවේශ වෙන්න. දැන් සාහිත්‍යය කියලා මොනතරම් විශාල ලෝකයක්ද කියලා අපිට තේරෙයි මේ සාකච්ඡා කරනකොට. එතකොට ඒ සාහිත්‍යයට ප්‍රවේශ වීමේ මාවතක් හැටියට අපිට පද රචනා දිහා බලන්න පුළුවන්. මම සරල වශයෙන් මේ ගීත දෙකක් අරගෙන ගායනා කළා අපේ මේ කියන්නේ පැහැදිලි කරේ අපිට කාල වේලාව ඉතුරු කරගන්නත් ඕනේ හින්දා. ඔබට තව ඒ පිළිබඳව අහන්න තව දෙයක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා ගීතයක් කියන එක පද රචනය තුළදී මේ ගීතය කියන්නේ ගීතයක් විදිහට ගායනා කරන්න පුළුවන් විදිහේ වචන හරඹයක් කරන්න කියලා. නමුත් දැන් අපි ඊට පස්සේ දර්ශනීය තුළ වගේදී අපි කතා කරනවා මේ භාෂාව කියන එක ලිමිටඩ් කියන එක. භාෂාව කියන එක සීමා සහිතයි. ඒකට ඒක ලොකු හරඹයක් බවට පත් වෙනවා. කොහොමද මේ සීමිත භාෂාවක තුළ ඔබතුමා කියපු විදිහට අපි අර අවිඥානයේ තියෙන ආශාවන් ටික හරිය අවුලක් නොවන විදිහට බොහොම සදාචාර සම්පන්නව හරි කොහොම හරි ලියන්නේ කොහොමද කියන එක ගැන. ඒ ගැන තව ටිකක් කතා කරමු. ඔබතුමා බොහොම ලස්සනට ඒක පැහැදිලි කරනවා. ඔව් දැන් මෙහෙමයි අපිට දෛනික ජීවිතයේ හම්බ වෙනවනේ භාෂාව කියලා දෙයක්. දෛනික ජීවිතයේ දැන් අපි යනවා කෑම කනවා අපි එකට හමු වෙමු. දැන් මම හෙට එන්නම් අපි හෙට හම්බෙමු. අපි මේ වැඩසටහන හෙට දාගමු. මේ වගේ අපි දෛනික ජීවිතයේ බොහොම කර්කශ සරල භාෂාවක් නේ තියෙන්නේ. එතකොට මේ අපිට ගීත රචනාවල ලිරික්ස් වල ගීත රචනාවල පද රචනා මේ විශිෂ්ට ගීත රචනා අපි මෙලා කතා කරන්නේ ඒවා අපිට උගන්වනවා අපේ මානසික ලෝකෙට අපේ මේ ඉමේජිනරි වර්ල්ඩ් එකට මේ කොහොමද මේ අර පොයටික් ලැන්ග්වේජ් එක රිද්මික් කියන්නේ රිද්මීය විදිහට එහෙම නැත්නම් ගේය පද විදිහට අලංකාරමය විදිහට කොහොමද මේ භාෂාව හසුරවන්නේ කියන එක. දැන් උදාහරණයක් ඇටියට දැන් අපි කියමුකෝ දැන් ඔය මේ ගීතවල තියෙන දැන් අර සොයිම් පිරි මගේ හදවත ඒ වගේ දේවල් දැන් අපි නිතරම අපි කියන්නේ නැහැ අපේ දෛනික ජීවිතයේ සොයිම් පිරි මගේ හදවත කියලා. නමුත් ගීතය ඇතුලේ කියන සොයිම් පිරි මගේ හදවත මෙන්න මේ වගේ. එතකොට අපිට දෛනික භාෂාව ඉක්මවලා ගිය භාෂා ලෝකයක් අපිට ගොඩනගනවා ගීතවල විශිෂ්ට ගීතවල. ඒ නිසා තමයි දැන් ඔය නන්දාමාලිද ප්‍රේමේ නම් මේ ප්‍රේමේ නම් මේ අපි තියනනේ රාගයෙන් තොර සඳේලිසිය අචින්තය මේ වගේ ගීත අරගෙන බලනකොට විශේෂයෙන්ම මේ අමරදේවයන්ගේ ගීත අරගෙන බලනකොට ඔය මහගමසේකර රචනා කරපු ගීත වගේ අරගෙන බලනකොට මේ අපිට පේනවා මේ දෛනික ජීවිතේ ඉක්මවා ගිය දෛනික ජීවිතයේ අපේ භාෂා ලෝකේ ලිමිටඩ් භාෂා ලෝකේ ඉක්මවා ගිය භාෂා ලෝකයක් අපිට ගොඩනගනවා අපේ මෙමරි එකට. මම හිතන්නේ මේක හරිය වැදගත් වෙනවා. අපිට ජීවිත දිහා දකින්න, ලෝකෙ දිහා දකින්න දැන් පෙම්වතිය එහෙම නැත්නම් අපි කියමු දැන්
මව ගැන හරි එහෙම නැත්නම් පියා ගැන හරි පෙම්වතා ගැන හරි පෙම්වතිය ගැන හරි අපිට තියෙන ලිමිටඩ් මේ දැන් උදාහරණයකට දැන් වර්තමානයේ තියෙන ගීතවලින් බලනකොට අර ඒ අර සාහිත්‍යමය ගුණාත්මය නැහැනේ දැන් ඔයා දකිනවා මේ එතකොට ඔයා දකින්න නැතුව මට ඉන්න බෑ එහෙමනේ මට ඔයා දකින්න ඕනේ මට ඔයා දකින්න නැතුව ඉන්න බෑ මට දැන් ඒ වගේ දෙයක් ඒකට අපිට දැනෙන්නේ නැහනේ බොහොම සරලයිනේ නේ දැන් අපි කියමුකෝ දැන් අර කලින් ගීතෙම අපි උදාහරණයට දකින්නතුරු හිත යලි අවිවේකයිනේ. ඒ දෑසයි ඒ දෑතයි දකින්නතුරු හිත යලි අවිවේකයි. දැන් එතකොට එතන තියෙනවා කාමයේ ගතියක් නේ. එතකොට දෛනික භාෂාව ඉක්මවා ගියේ දෙයක් මේ ගේය පද රචනාවලදී අපිට දක්නට ලැබෙනවා. ඔය එකම කවිය සහ මේ බුදුමා සංදේශකාවය ගැන එහෙම බොහොම කතා කරන මේ භාෂාව එහෙම හරිම ලස්සනයි කියලා. එතකොට ඒ ගැනත් කතා කරමු. කවියටත් සම්බන්ධ කරගෙන අපි කරගෙන කතා කරමු. ඔව් කවිය වෙන්නේ තේ දෙයක් තමයි. දැන් ඔබ කිව්වා වගේම දැන් මේ අර දෛනික භාෂාව ඉක්මවා ගිය භාෂා ලෝකයක් අපිට මුණ ගැසෙනවා. ඒ නිසා දැන් මේ අපි බැර වෙන්නට ඕනේ අපේ මේ සාකච්ඡාව ඇත්තටම මේ විශ්වවිද්‍යාලයේ සයන්ස් මේ හදාරන දුරු දරුවන්ට ඇයි මේ සාකච්ඡාව මේ කවි වගේ දේවල් ගීත දේවල් වැදගත් වෙන්නේ කියන කාරණාවනේ අපිට අවශ්‍ය වෙන්නේ සාකච්ඡා කරන්න. එතකොට මම කියන්නේ මේ පුළුවන් තරම් හොඳ කවි කියවන්න. හොඳ කවි කියවන්න පටන් ගන්න. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වෙච්චි ශිෂ්‍යයෙකුට හිතන්න පුළුවන් අපිට අදාළ නැහැනේ කවි කියලා. අපිට මොකටද අපේ ඍජු විදියට විභාගෙට මේක අදාළ වෙන්නේ නැහැ. එතකොට කවි පොතක් කියවන එක මගේ ජීවිතයට අදාළ නැහැනේ වගේ අදහසක් එන්න පුළුවන්. නමුත් මම කියන්නේ කලාව කියන එක දැන් අපි උදාහරණයකට මේ සාකච්ඡාවේ ප්‍රතිඵලය වෙන්නට ඕනේ. සයන්ස් විෂයෙන් උපාධියක් අරගෙන බුද්ධිමතෙක් හැටියට එළියට යන ශිෂ්‍යයාගේ පොත් රාක්කේ ලෝකේ තියෙන හොඳම කවි පොත් ටික එයා ගාව තියෙන්න ඕන කියන එක. ලංකාවේ තියෙන හොඳම කවි පොත අපි උදාහරණයකට මහගමසේකරගේ අඩුම තරමේ මහගමසේකරගේ කවි පොත් ටිකවත් එයාගේ පොත් රාක්කේ තුල තියෙන්නට ඕනේ. එයාගේ සංගීත රසවින්දනය කරන ඇල්බම් එකතුවේ හරි රසවින්දනය කරන හොඳම සංගීත ටික නේද? එයාගේ සිනමාකෘති එකතුවේ ලෝකේ තියෙන හොඳම සිනමාකෘති ටික තියෙන්න ඕනේ. එතකොට අපේ අදහස වෙන්නේ මේ සාකච්ඡාවේ අරමුණ වෙන්නේ අර ඒ විද්‍යාර්ථයා කොහොමද පොහොසත් කරන්න කියලානේ. දැන් ඔබ ඇහුව පොයම් කියන එක. දැන් පොයම් කියන එක මොනතරම් ජීවිතයට වටිනවද කියලා පැබ්ලෝ නෙරුඩාගේ කවියම අපි අරගෙන කිව්වොත් ඒ පැබ්ලෝ නෙරුඩා එයාගේ එක කවියක තියෙනවා. ඒක අවසාන කොටස විතරක් මම කියන්නම්. එයා කියන යට තියෙන දේවල් තියෙන වස්තු 1960 ගණන් වල මේ මිනිස්සයා හඳට ගියාට පස්සේ හඳ ජය ගන්නවා චන්ද්‍රිකා තාක්ෂණය විශාල වශයෙන් විද්‍යාව වශයෙන් දියුණු වෙන අවධිය තමයි මේ කවි ලියන්නේ පැබ්ලෝ නෙරුඩා. නෙරුඩා කියන්නේ කාලයක් ලංකාවේ හිටපු කෙනෙක් චිලියේ මහා කවියා. ලංකාවේ විදේශ සේවාවට ඇවිල්ලා හිටියා 30 ගණන් වල නැවත චිලියට යනවා. 1973 තමයි ඔහු අභාවප්‍රාප්ත වෙන්නේ. ඉතින් එතකොට දැන් පැබ්ලෝ නෙරුඩා නැමැති මේ නොබෙල් තෑග්ග ගත්ත මහා කවියා ලියන එක තැනකදී my house has sea and earth, my woman has large eyes. මගේ ගෙදරට මුහුදක් සහ පොළොවක් තියෙනවා. එයා හිටියේ චිලියේ. ඔබ දන්නවා චිලිය කියන්නේ දකුණු ඇමරිකාවේ අර අන්ද්‍රිස් කඳුවැටි එක පැත්තකින් අනිත් පැත්තේ මහා සාගරය. මහා සාගරයටත් අන්ද්‍රිස් කඳුවැටියටත් මැදි වෙච්ච දිග රට ඔබ දන්නවා චිලිය. එතකොට දීවර රටක් ඒක. එතකොට මේ දීවර නගරයක තමයි මෙයා ජීවත් වුනේ මේ පැබ්ලෝ නෙරුඩා. එතකොට එයා ලියනවා my house has sea and earth, my woman has large eyes, I don't want to change my planet. මේ කවිය අවසන් කරන්නේ I don't want to change my planet. දැන් අපි දන්නවා මේ මහා සාගරයේ උඩ තමයි පොළොව තියෙන. අපි අපේ පෘථිවිය පිළිබඳව මේ අපි earth එක ගැන කතා කරොත් ඇත්තටම earth එකේ 4න් 3ක් තියෙන්නේ ජලයේනේ මහා සාගරයේ තියෙන්නේ. તો 4 එකක් තමයි ගොඩබිම තියෙන්නේ. 4 එකක් ගොඩබිම තියෙන්නේ. ඒ 4 එකක් ගොඩබිමෙත් 30% තමයි මිනිස්යාට ලිවින් මේ ප්‍රදේශයක්. මිනිස්යාට ජීවත් වෙන සුසු මේ ප්‍රදේශයක් තියෙන්නේ. අනික තියෙන්නේ මහා කාන්තාර, මහා උස් කඳු ඒ වගේ. ඉතින් ඒතකොට එතන ජීවත් වෙන ගෙදර කියන්නේ මොන තරම් පුංචි එකකයක්ද? සාගරෙත් එක්ක බලනකොට, මහා සාගරෙත් එක්ක බලනකොට තමන්ගේ ගෙදර කියන්නේ මොන තරම් පුංචි එකකයක්ද? නමුත් මේ කවියා ලියන්නේ කොහොමද? my house has sea and earth. මගේ ගෙදරට තියෙනවා මුහුදක් සහ පොළොවක්. my woman has large eyes. මගේ ගැහණියට තියෙනවා ලොකු ඇස් දෙකක්. I don't want to change my planet. මට අවශ්‍ය නැහැ මගේ planet එක වෙනස් කරන්න. මොකද මගේ ගැහණියට තියෙනවා ලොකු ඇස් දෙකක්. දැන් මේ කවි අපිට පොළඹවන්නේ නැද්ද? සුවිශේෂ විදියට අපි ජීවිත දිහා බලන්න.
දැන් මේක මේ විෂය මේ විදිහට ජීවිතේ පෙන්වන විෂයක් අපිට නැහැනේ. දැන් ගැහණියගේ ලොකු S2 ගැන කතා කරන විෂයක් වෙන සයන්ස් වලදීවත් එතකොට වෙන විෂයක් ඇතුලේ කොමර්ස් වලදීවත් එතකොට සයන්ස් මේ මෙඩිකල් ෆැකල්ටි එකක් ඇතුළත ඒක උගන්වන්නේ නැහැනේ. එතකොට ඒක අපිට ඉගෙන ගන්න වෙන්නේ පොයම් කියවලා. හොඳ කවි කියවලා. දැන් අපි මහගමසේකරේ වගේ කවි කියවන්න අපි පෙළඹුණොත් අපේ විශාල මේ හිතීම් වලට අපි ජීවිතේ අපි හිතන ප්‍රමාණය විශාල වෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයකට මහගමසේකරේ අන්තිම කවි පොත. ඒ අන්තිම කවි පොත ප්‍රබුද්ධ කියන කවි පොත. ඒ ප්‍රබුද්ධ කියන කවි පොතේ තියෙනවා මේ මහගමසේකරගේ අම්මා ගැන විස්තරයක් කරනවා. ඒ ප්‍රබුද්ධ කවි පොතේ 1977 තමයි ප්‍රකාශයටපත් වෙන්නේ. මේ ප්‍රබුද්ධ කවි පොත මේ දකින්නවත් සේකර ජීවත් වුණේ නැහැ. සේකර 1976 ජනවාරි 14 වෙනිදා අභාප්‍රාප්ත වෙන හදිසිය හෘදයාබාධයක් ඇදිලා. එතකොට print එකට තමයි පොත දීලා තියෙන්නේ. 77 print එකේ එනවා පොත ප්‍රබුද්ධ කියන කවි පොත. ඒක අපි කියනවා ඔය නැරටිව් ඒ වෙනත් අපි කියනවා ආඛ්‍යාන කවි කියලා. එක දිගට පොත් මේ එක දිගට කතාවක් වගේ තමයි මේ කවි යන්නේ. අපි ඒවට ආඛ්‍යාන කාව්‍ය කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට දැන් මේ කවි පොතේ එක තැනක තියෙනවා. මේ කවි පොත පිළිගන්නවා අම්මට. ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත් තුන්හිරියා පංකොල. යොදා කුකුල් සයම් රතුහා කොළ. වියා විසිතුරු රටා පැදුරු. මේ භාවිෂය රටාවක් බව කුඩා කල සිට කියා දුන් අම්මා නුඹේ. දැන් එතකොට මේ කවිය අපි අරගෙන බැලුවොත් මේ කවිය මහගමසේකරට කොච්චර විදග්ධ භාෂාව පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් රණින් කරවන් පුලුල් උරයෙන් හසුන් ළමදේ මුස කරන්නේ. එහෙම ලියපු මහගමසේකරනේ. තේරෙනවද මේක මොකක්ද කියලා? රණින් කරවන් පුලුල් උරයෙන් හසුන් ළමදේ හසු කරන්නේ. එතකොට මෙහෙම විදග්ධ භාෂාව එතකොට සම්භාව්‍ය භාෂාව හසුරවන්න පුළුවන් මහගමසේකර තමන්ගේ අම්මා ගැන කොහොමද ලියන්නේ? එහෙම ලියන්නේ ඇයි? එහෙම ලියන්න හේතුව තමයි අම්මා අකුරු දැනගෙන ඉඳලා නැහැ. ඒ අම්මා අකුරු දැනගෙන ඉඳලා නැහැ. එතකොට අකුරු නූගත් අම්මා නුඹේ. එතකොට ඒ අකුරු දැනගෙන හිටියේ නැති තමන්ගේ අම්මා ගැන ලියනකොට මහගමසේකර අර විදග්ධ භාෂාවනේ. අර එහෙම නැත්නම් අර දේවතාවියට අර බහින්ද කියලා අර තෙලඹු ගසෙන් බහින්ද කියලා කියන්නේ ඔබේ නමින් සෑය බඳිමි කියලා ලියන ගීතයේ භාෂාව. ඒ භාෂාව අතාරිනවා. ඒ භාෂාව අතහැරලා අර අකුරු දන්නේ නැති අම්මා ගැන ගැළපෙන චිත්‍රණය කරන භාෂාව මොකක්ද ඒක හොයාගන්න. ඒ කවිය ඔබට තේරෙනවද? පළවෙනි වතාවට අපි කවියක් ලියනවා වගේ නේද? දැන් පොඩි අපි ලියනවානේ කවි ලියන්න දින පොතක් අරගෙන ඔය කවි පොඩි කවි ලියලා කටු ගාලා ආයෙ ඉරලා නේද? කොපි පොත්වල කවි ලියන්න උත්සාහ කරනවා අපේ විද්‍යාව ලියන ළමයි විද්‍යාව හදාරන හැම ළමෙක්ම. එතකොට අන්නේ කවියක් වගේ තමයි සේකර ලියන්නේ. ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත්තුන් හිරියා පංකොල යොදා කුකුල් සයම් රතුහා කොළ වියා විසිතුරු රටා පැදුරු මේ මහ විශ්වයේ රටාවක් බව කුඩා කල සිට කියා දුන් අම්මා නුඹේ. එතකොට අම්මා කෙනෙකුගේ තියෙන කැපකිරීම. ඒ අම්මා වෛද්‍යවරයෙකුත් නෙමෙයි, ඒ අම්මා විද්‍යාඥයෙකුත් නෙමෙයි, ඒ අම්මා ලෝය කෙනෙකුත් නෙමෙයි, ඒ අම්මා ගුරුවරයෙකුත් නෙමෙයි. ඔය රෙස්පෙක්ටිබල් මේ රැකියාවක නිරතච්ච කෙනෙක් නෙමෙයි. නමුත් ඒ අම්මා මේ මහගමසේකර ගොඩ නගපු හැටිනේ මහා කවියා ගොඩ නගනවා. එයා කියනවා මේ පැදුරු වියලා විශ්වයේ රටාව කියලා දුන්නා කියලා. මෙයා පොඩි කාලේ බලාන ඉඳලා තියෙනවා පැදුරු වියනවා. එතකොට මේ වියපත් වෙච්ච මහගමසේකර තේරුම් ගන්නවා එදා අම්මා මට විශ්වයේ රටාව තමයි මේ පැදුරු වියලා කියලා දුන්නේ කියලා. දැන් මේ කවි කියවනකොට අපේ ජීවිත විසල් වෙන්නේ නැද්ද? දැන් රත්නශ්‍රී විජේසිංහගේ එක කවියක් තියෙනවා මට මතකයි මේ ඒකත් ආඛ්‍යාන කාව්‍ය පොතක තියෙන්නේ ගුරුතරුව කියන මේ කවි පොතේ. දැන් ඒකේ තියෙනවා මේ මලක් ගැන විස්තර කරනවා. මේක හරි වැදගත් විද්‍යා විෂය හදාන ළමයිට මලක් කොටස් කරනවා. විද්‍යා පන්තියේ මලක් කොටස් කරනවා. කොටස් කරලා මලක් කොටස් කරලා මලක් කොටස් වෙලා මලක කොටස් තමයි කවිය කියලා දෙන්නේ. ඒකේ කියනවා මණිපත්‍ර කීලය කලංකය දල වලින් එකමුතු කරේ. දැන් මේ කියන්නේ මලක කොටස්. මණිපත්‍ර කීලය කලංකය දල වලින් එකමුතු කරේ. පුෂ්ප එකිනෙක සමූහණයව එකම මංජරියක් සැදේ. දැන් මේ මොකද කරන්නේ? මලක් කොටස් කරලා විද්‍යාගාරයේ මේ මල කොටස් කරන විද්‍යාපන්ති ඉගෙන ගන්නවා. මණිපත්‍ර කීලය කලංකය දල වලින් එකමුතු කරේ. පුෂ්ප එකිනෙක සමූහණයව එකම මංජරියක් සැදේ. එහෙත් විච්ඡේදනය කළ විට පුෂ්පයක් නම් හමු නොවේ. විච්ඡේදනය කළා බලනවා මලක් නේ. විච්ඡේදනය කළා බලනකොට ඊට පස්සේ මේ කවියා කියනවා මේ ගුරුවරයෙක් ළමින්ට කියලා දෙනවා පන්ති. එහෙම තමයි මේ කවි පොතේ තියෙන්නේ. එහෙත් විච්ඡේදනය කළ විට පුෂ්පයක් නම් හමු නොවේ. සූත්‍රයකට නැගූ මලකින් සුවඳ නිසකව බැහැර වේ. මල සූත්‍රගත කරන්න එපා. මල සූත්‍රගත කළා දැන් බලනවා ගුරුවරයා ළමයි එක්කලා. ඊට පස්සේ කියනවා සූත්‍රයකට නැගූ මලකින් සුවඳ නිසකව බැහැර වේ. දැන් මලේ සුවඳ නැහැ. මල සූත්‍රගත කරලා. සූත්‍රගත කළාට පස්සේ මල හම්බෙන්නේ නැහැ. එයා කියනවා
මල තේරුම් ගන්නට වෙන්නේ දැන් ඕක තමයි විද්‍යාව සහ කලාවේ තියෙන කාර්යභාරය. ඔබ මුලින්ම ඇහුවානේ ඇයි විද්‍යා විෂයන් කරන ළමයින්ට ඇයි සයන්ස් ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටියට එන ළමයින්ට කලාව ගැන කතා කරන්න ඕනේ කියලා. ඔබ පළමුවෙන්ම අහපු ප්‍රශ්නේ මගෙන් තියෙනවා. ඒකට හොඳම උත්තරේ මේ කවියේ තියෙනවා. මේ කවිය විද්‍යා විෂයන් කරන ළමයන් කරන කාර්යභාරය තමයි මුලින්ම කියන්නේ. ඔහුට කරන්න පුළුවන් වෙන්නේ මල විච්ඡේදනය කළා බලන එක. කපලා කොටලා මේ මල හැදුනේ කොහොමද? මේ මලේ මොනවද තියෙන කොටස්? ඔහොම බලන එක. අපි ඒකට කියනවා විශ්ලේෂණාත්මකව දකින්නවා කියලා නේ. විශ්ලේෂණාත්මකව දකින්නවා කියලා. එතකොට මෙහෙම විශ්ලේෂණාත්මකව දකින්න උත්සාහ ගන්නවා. එතකොට මේ ගුරුවරයා කියලා දෙනවා. ගුරුවරයා පළවෙනිම කරන්නේ මලක් කොටස් කරලා ළමයින්ට විශ්ලේෂණාත්මකව දකින්න උගන්වනවා. ඊට පස්සේ මේ ගුරුවරයා කියනවා මලක් යනු සැබවින්ම දරුවනි සාක අවයවයක් නෙවෙයි. දැන් මලක් කියලා හිතන්නේ සාකේ අවයවයක්. සාකේ කොටස්. සාකේ එක කොටස් තමයි මලක්. ඒ මල තමයි අපි කොටස් කරලා විච්ඡේදනය කරලා බැලුවේ. මලක් යනු සැබවින්ම දරුවනි සාක අවයවයක් නෙවෙයි. මහා පොළොවේ సౌందර්යය ගීතවත් කර චිත්‍රයක්. මහා පොළොවේ තියෙනලු సౌందර්යය. ඒ මහා පොළොවේ තියෙන ඊස්තටික් එක නේ. ඒ ඊස්තටික් එක පොයම් එකක් අරකට ගන්නවා. ඒ පොයම් එකක් බවට පත් කරාට පස්සේ මේකේ තියෙනවලු මේ පේන්ටින් එකක් චිත්‍රයක්. ඒක තමයි මල කියලා කියන්නේ. එකම රැයකින් අසරියෙන් මෙන් වහා මල් විකසිත නොවේ. ගසත් පොළවත් බොහෝ දුක් විඳ අසිරිමත් මල් බිහි කරයි. එකම රැයකින් අසිරියෙන් වගේ මල් බිහි වෙන්නේ නැහැලු. ගසයි පොළොවයි එකතු වෙලා ගසත් පොළොවත් එක්ක තියෙන කාර්යභාරයක් ඇතුලේ තමයි මල බිහි වෙන්නේ. දැන් මේ කවිය අපිට උගන්වන්නේ නැද්ද? අර විශ්ලේෂණාත්මකව අපි දැනුම ගොඩනගා ගන්න එකෙන් එහාට නේද? විශ්ලේෂණාත්මකව දැනුම ගොඩනගා ගැනීම එකෙන් එහාට අපිට උගන්වන්නේ නැද්ද සංශ්ලේෂණාත්මකව ලෝකෙ දිහා බලන්න. මෙන්න මේක තමයි කලාවේ කාර්යභාරය වෙන්නේ. කලාවේ කාර්යභාරය වෙන්නේ දැන් අපි හිතනවා විශ්ලේෂණාත්මක කරලා මේ ලෝකෙ තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම නැතුව පද්ධතියක් හැටියට ඉතා පළල් අර්ථයෙන් ජීවිත තේරුම් ගන්නනේ. පළල් අර්ථයෙන් දැන් මේ මොහොතේ ඔබත් මමත් මේ කතා කරන අපිත් මේ අපිට සහාය වෙන හැමෝම මේ ගෙවල් වලට අහගෙන ඉන්න මේ දරුවෝ හැමදෙනාමත් ඒ දරුවන්ගේ දෙමාපියෝ හැම කෙනෙක්ම අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන අය අපි ඔක්කොම මේ විශ්වයත් එක්ක පද්ධතියක් හැටියට බැඳිලානේ තියෙන්නේ. එක්සිස්ටන්ස් එකත් එක්කනේ. ඔබ දන්නවා ඔබ මේ මොනවද ඔබගේ විෂයන් දර්ශන විෂයන් ඇතුළේ මේවා කතා කරනවා. එතකොට මේ පැවැත්ම ඇතුලේ අපි හැමෝම එක තැනක ඉන්නේ. එක තැනක එක මොකද කියන්නේ පැවැත්ම ඇතුලේ අපි ඉන්නේ. එතකොට මේ ගැඹුරු ජීවන දර්ශනයක් නෙමෙයි මේ කවිය ඇතුලේ කියලා දෙන්නේ. මේ කවිය ඇතුලේ කියලා දෙන්නේ ගැඹුරු ජීවන දර්ශනයක්. එතකොට දැන් ඒ කවි පොත ලයිබ්‍රරි එක තිබ්බා. ලයිබ්‍රරි එක කවි පොත තියෙනවා. ගුරුතරුව කවි පොත තියෙනවා පැත්තක. රත්නාශ්‍රී විජේසිංහගේ. අපි ඉන්නවා පැත්තක. දැන් ওই දෙක මුණ ගැස්සන්නට ඕනේනේ. ඒ දෙක මුණ ගැස්සුවේ නැත්නම් අපි ගිහිල්ලා ඔය පොත බලන්න පෙළඹීමක් ඇති වෙන්නේ නැහැනේ. එතකොට මෙවැනි සාකච්ඡා අවශ්‍ය වෙන්නේ මේ කවිය සහ ඒ පාඨකයා මුණ ගැස්සන එකනේ. ඔය පොයම් පිළිබඳ පොයම් සහ පාඨකයා මුණ ගැස්සන එක. එතකොට මේකද ලෝකයේ විශිෂ්ට කවි තියෙනවා නේ. ටී.එස්. එලියට් වගේනේ. එලියට් වගේ ලියපු කවි තියෙනවා. එතකොට අපේ රටේ මේ ලියන කවීන් ඉන්නවා. එතකොට මහගම සේකර වගේ දැන් වර්තමානයේ ලියන එරික් ඉඩියාප්පාරච්චි වගේ ලියන කවි තියෙනවානේ. එතකොට මට මතක් වෙනවා රත්නශ්‍රී විජේසිංහගේම එක ගීතයක් ඔබ අපි ගීතත් එක්ක අපි එකට කතා කරන හින්දා එක ගීතයක තියෙනවා මේ ගීතේ පුළුවන් නම් හැමෝම අහන්න කියලා මම යෝජනා කරනවා. ඒ තමයි මේ තාත්තා කෙනෙක් ඒකේ කට අපි එදාතොත් ඒ ගීතේ කතකේ අපිට දකින්න වෙන්නේ පිය තාත්තා කෙනෙක් කියලා අපිට හිතන්න පුළුවන් ඉන්නේ. ඔහු යෝජනා කරනවා තමන්ගේ දියණියට එන්නලු මේ දොර අරගෙන එළියට රාත්‍රියේ එළියට ඇවිල්ලා ලෝකේ බලන්න කියලා කියනවා. මගේ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි. දොර අරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි. එහෙමයි කියන්නේ. එතකොට මේ ගීතය අපිට උගන්වන්නේ නැද්ද? අතිශය විශාල මේ කියන්නේ දැන් දොර අරගෙන එන්න කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරික දොරනේ. තමන්ගේ ඇතුළාන්තයේ සම්මන් දැන් මට මතක අර ගිෆ්ට් ටෑන් කියන අපි සිනමාව ගැන පස්සෙ කතා කළොත් ඒ ගිෆ්ට් ටෑන් සිනමා කෘතියේ කියනවා මේ සම්මන් අන්ලොක් යූ කියලා. නේ අර මේ පොඩි ළමයාට කියනවා බෙන්ජමින් කාසන් නැමැති වෛද්‍යවරයාගේ ජීවිත කතාව තියෙන සිනමා කෘතියේ ගුරුවරයා කියනවා සම්මන් අම්මනේ උගන්වන්නේ මේ ගිහිල්ලා ලයිබ්‍රරි වලට යන්න කියලා. අකුරු දන්නේ නැති අම්මා ඒ චිත්‍රපටයේ තියෙන අකුරු දන්නේ නැති අම්මේ. අකුරු දන්නේ නැති අම්මා කියනවා පුස්තකාල වලට යන්න කියලා. එතකොට ගුරුවරයා කියනවා සම්මන් අන්ලොක් යූ. දැන් මේ අන්ලොක් එක තමයි මේ කියන්නේ. දොර අරන් එළියට ආවොත් මේ මිහිරි දේවල් නුඹටමයි කියලා. ඊට පස්සේ මේ රාත්‍රියේ මේ දරුවා එළියට ආවට පස්සේ මොනවද දකින්න තියෙන්නේ?
මේ දකින්න තියෙන දේවල් ටික රත්නශ්‍රී විජේසිංහ ලියනවා. එයා කියනවා සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. සේපාලිකා මල් බිමට බහින්නේ නැහනේ. සේපාලිකා මල් බිමට වැටෙනවා. අර ඒක තමයි දෛනික භාෂාවේදී අපි කියන්නේ අන්න සේපාලිකා මල් බිමට වැටිලා. එහෙමනේ අපි කියන්නේ. එතකොට අර පොයටික් ලැන්ග්වේජ් එක ගන්නකොට එහෙම නැත්නම් කවිය ඇතුලේ ලිරික්ස් වලදී දෛනික භාෂාව ඉක්මවා ගිය දෙයක් අපිට කියනවානේ. අපි කියන අප්‍රාණවාචී මේ නාමපදයක්. ඒකට අපි ප්‍රාණවාචී ක්‍රියාපදයක්. ක්‍රියාපද කියන්නේ ප්‍රාණවාචී දේවල්නේ. එතකොට මේ දෙක එකතු වුණාම බලන්න ප්‍රාණයක් හැදෙන හැටිනේ. සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයිනේ. සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. ඊට පස්සේ මොකද කියන්නේ? නිල් තාරකා බිම බලාගෙන වැවුදියට පෙම් බඳිනවලු. නිල් තාරකා තියෙනවා ඒවා බිම බලාගෙන වැවුදියට පෙම් බඳිනවා කියනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් නිල් තාරකා කියලා කියන්නේ ඒවා අයිති වෙන්නේ ස්වභාවික දේවල් නේ. ස්වභාවික දෙයක්. නිල් තාරකා කියන්නේ ඒකේ මීනින් එක වෙලා නැචරල්. ස්වභාවික දෙයක්. වැවුදිය කියලා කියන්නේ සංස්කෘතික දෙයක් නේ. අපි වතුර ස්වභාවික දෙයක් වුණාට අපි දන්නවා වැවක් කියලා කියන්නේ සංස්කෘතික ගොඩනගපු දෙයක්. වැවක් කියන්නේ සංස්කෘතික ගොඩනගපු දෙයක්. ඒතකොට වැවුදිය කියලා කියන්නේ සංස්කෘතිකනේ. හැම ජල බිඳුවක්ම වැවක තියෙන සංස්කෘතික දායාදයක්. ඒක ස්වභාවික දායාදයක් නෙමෙයි. ඒක ස්වභාවික නැචරල් රිසෝස් එකක් පත් වෙනවා ස්වභාවික සම්පතක් බවට නේ. මේ සංස්කෘතික සම්පතක් බවට පත් වෙනවා. එතකොට ඒ ගීතය ඇතුලේ කියනවා අර නිල් තාරකා ටික බිම බලාගෙන වැවුදියට පෙම් බඳිනවලු. එතකොට ඇයිද පෙම් බඳිනවා කියලා වචන යෝජනා කළේ. දැන් අපිට රිෆ්ලෙක්ෂන් එකනේ කියන්නේ. අන්න නිල් තාරකා තියෙනවා වැවුදියේ කියලා කියන්න පුළුවන්. එතකොට ගීත රචකයා යොදලා වැවුදියට පෙම් බඳිනවා. එතකොට මේ තියෙන සහසම්බන්ධතාවයනේ. එතකොට ඒකේ කියන්නේ මොකක්ද ඇත්තටම? සබහාදහම සහ සංස්කෘතිය අතර තියෙන සහසම්බන්ධතාවය එක පැත්තකින්. තව පැත්තකින් අපි කියනවා සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා. අපි කියන්නේ තිරසාර සංවර්ධන. දැන් අපි දන්නවා පැරණි සමාජයේ අපේ රටේ එහෙම උදාහරණ අරගෙන බැලුවොත් වැව් පද්ධති හදලා තියෙන්නේ කොහෙද? ඒ හැම දෙයක්ම තිරසාර බවක් තිබුණානේ. තිරසාර සංවර්ධනය. සංවර්ධනය කියන එකේ තියෙනවා ලිමිටේෂන් එකක්. ලිමිටේෂන් එක තමයි දරා ගැනීම කියන එක නේ. මානව සම්පතට, මහා පොළොවට, පරිසරයට දරා ගැනීම තමයි සංවර්ධනයේ ලිමිටේෂන් එක. ඒක තමයි පැරණි සමාජයෙන් ගන්න තියෙන අපිට තියෙන ඉහළම පාඩමනේ. ඒකට අපි කියනවා තිරසාර සංවර්ධනය කියලා. දරණීය සංවර්ධනය, සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. එතකොට මොනතරම් මේ ගැඹුරු කතිකාවක් මේ ගීතය ඇතුලේ ගොඩ නගනවද නේ? ඒ ගීතේ තව තැනක කියනවා ඝන කරුවලට අපි පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති. අපි ඝන කරුවලට ආදරය කරන්න එපා කියලා කියන මේ ළමයාට තරුණ දුවේකට නෙමෙයි උගන්වන්නේ. ඒ දුවට කියනවා අපි ඝන කරුවලට ආදරය කරන්න එපා. ඝන කරුවල දැන් මේක පෙම් කියන එක වචනේ දෙතැනක තියෙනවා. මොකද දැන් මේ තරුණ වයසේ ටීනේජර්ස් වයසේ දරුවෝ ප්‍රේමය කියන එකට ආසක්තයිනේ. එයාට ප්‍රේමය උගන්වන්න ඕනේ. එතකොට මේ ඒ දරුවන්ට ප්‍රේමය කියන වචනේ හරි වැදගත්. ප්‍රේමය කියන වචනේ මෙතන තැන් දෙකක දාලා තියෙනවා. එකක් තමයි වැවුදියට පෙම් බැඳි වෙලාවයි. තව තැනක තියෙනවා ඝන කරුවලට පෙම් කරන්න එපා කියලා. මේ දරුවාට කියනවා ඝන කරුවලට අපි පෙම් කළොත් ඉරහඳ තරුවට ණය ගැති. ඉරහඳ තරු තියෙන්නේ පෙම් මේ ආලෝකයේ දෙන්නේ. අද දුන්නු දේවල් ලෝ අපිට හෙට ලෝට පෙරලා දිය යුතුයි. අපිට ලෝකේ දීලා තියෙන අද ඔබට තියෙන කාර්යභාරය. ඒ කාර්යභාරය තමයි ඔබට තියෙන කාර්යභාරය හෙට ලෝකෙට පෙරලා දෙන්නේ. ලෝව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. දැන් මම කියන්නේ මේ ගීතය මේ අරගෙන බැලුවොත් මේ ගීතේ කරුණාරත්න දියුල්ගෙනේ ගායනා කරන්නේ. මේ ගීතේ මොනතරම් අපේ ජීවිත විදාරණය කරනවද? මොනතරම් ගැඹුරක් අපිට කියනවද නේ? මොනතරම් ඩිස්කෂන් එකකට මේ ගීතය යන්න පුළුවන්ද? ඉතින් එතකොට අර ඔබ අහපු ප්‍රශ්නේ කවිය සහ ගීතය මේවා අපිට නිමක් නොවන සාකච්ඡා දක්වානේ අපේ ජීවිත පළල් කරන අපේ ජීවිත අවබෝධය වැඩි කරන අපිට ලෝකෙ දිහා බලන් උගන්වන අපිමම තේරුම් ගන්න උගන්වන මහා සාකච්ඡා දාර්ශනික සාකච්ඡා සමාජ විද්‍යාව පිළිබඳ සාකච්ඡා නේද? එසි පැවැත්ම පිළිබඳ ලෝකේ පැවැත්ම පිළිබඳ සාකච්ඡා මේවට අපිට මේ විශිෂ්ට ගීත හරහා යන්න පුළුවන්. අපි කතා කළේ ඇත්තටම ගීත සහ මේ කවිය පිළිබඳ ඉතා දල වශයෙන්. ඕක ඔබතුමා දැන් කතා කරන අපේ මම මතක් වුණා මේ ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනිකයෙක් වෙන ප්ලේටෝ සොෆීගේ ලෝකේ කියන පොතේ සඳහන් වෙන එක තැනක මේ ප්ලේටෝ කියනවා මේ මිනිසෙක්
සර්ව සම්පූර්ණ වෙන පූර්ණ පුද්ගලයෙක් වඩපත් වෙන ඔහුගේ හිස පපුව සහ උදරය කියන තුන වැදගත් වෙනවා කියනවා. හිස කියන එක ඇතුළේදී ප්‍රෞಢත්වය කියන එක නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ හදවත කියන තැනදී ආත්මය සහ මේ උදරය කියන තැනදී ඔහුගේ අවශ්‍යතාවය, භෞතික අවශ්‍යතාවයන් ටික ආහාර පාන, කෑම බීම මේ වගේ සහ තමන්ගේ අර අවිඥානය තුළ ගැබ් වෙලා තියෙන අවශ්‍යතාව ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ටික සැටිස්ෆයි කර එහෙම නැත්නම් මේ තෘප්තිමත් කර ගැනීම කියන කාරණාව. ඒතකොට ඔය ගීතය ගැන ඔබතුමා ගීතයේ කවිය සම්බන්ධ කරලා කතා බහ තුළදී මම තේරුම් ගත්ත දෙයක් තමයි කොයිතරම් දුරට මේ ගීතය කියන එක කලා මාධ්‍යයක් විදිහට මේ හිස හදවත සහ උදරය කියන එක කොයිතරම් සමබර කරනවද කියලා. ඔහු කියනවා මේ ප්ලේටෝ කියනවා මේ සමබරතාවය ඉතාමත් වැදගත් කියලා. හිස උදරය සහ හදවත කියන තුන ඇතුළේදී. හොඳයි අපි ඊළඟට යමු සාහිත්‍ය. සාහිත්‍ය කියන එක කලා මාධ්‍යයක් කලාංගයක් විදිහට ඇත්තටම මේ අපි බොහොමයක් කියන්නේ මම පෞද්ගලිකව පොත් කියවන කෙනෙක්. එතකොට මම ගොඩක් දුරට දකින්න දෙයක් තමයි දැන් කලා විෂය ධාරාවන් වගේ හදාන ළමයින්ගේ කොහොමත් ඒගොල්ලෝ පොත් කියවනවා කියන්නේ. අඩුම ගානේ පොතක් දෙකක් හරි අවුරුද්දකට කියවනවා. නමුත් විද්‍යා විෂය ධාරාවන් යටතේ ඉගෙන ගන්න දරුවන් ඒ මට්ටමින් ඉවත් වෙලාද? ඔවුන්ට නිවැරදි පෝෂණයක නිවැරදි ගුණාත්මක භාවයකින් යුක්තව මේ පොත් කියවීම කියන්නේ එහෙම නැත්නම් සාහිත්‍යයේ අදාළතාවය කොහොමද? ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂ්‍යයෝ වගේ කට්ටිය ගත්තොත්. ඔව් බහන්නේ මේ සාහිත්‍ය පිළිබඳව එක අතිශය වැදගත් කරුණක්ද අපි ඇත්තටම කතා කරමින් හිටියෙත් සාහිත්‍යයට පිවිසෙන්නේ කොහොමද කියන කාරණාව මේ ගේය පද රචනයක් තුලින් ඒ වගේම කවිය කියන එක ඇතුලේ. දැන් ඔබ මේ ප්‍රශ්නේදී මතක් කළා අර සොක්‍රටිස් ගැන ප්ලේටෝ ගැන මතක් කළා. ඔබ ඒකට උපුටා ගත්තා අර මේ සොපීගේ ලෝකය කියන පොත. ඇත්තටම ඒ සොපීගේ ලෝකය කියන පොත බැලුවත් දැන් මම යෝජනා කරනවා මේ සයන්ස් ෆැකල්ටි ඉන්න මේ සිසුන්ට වුණත් එවැනි කෘතියක් කියවන එක වැදගත් කියලා. යූස්ටයින් ගෝඩර් කියන නෝවේජියානු ජාතික මහාචාර්යවරයෙක් එතුමා ලියපු පොතක් මේ දර්ශනය පිළිබඳව. ඇත්තටම දැන් ඒ සොපීගේ ලෝකයේ පොතේ තියෙන්නේ වයස අවුරුදු 16ක වගේ නේද? 14ක වගේ මේ ගැහැණු ළමයෙකුට මේ දර්ශනයේ ඉතිහාසය මේ වගේ දේවල් කියලා දෙනවා. ඊටාම සරල භාෂාවෙන් දර්ශනවාදයේ ඉතිහාසයේ ලෝකේ කොහොමද කියලා දෙන්නේ කියලා කරපු පර්යේෂණාත්මක පොතක් තමයි මේ සොපීගේ ලෝකය කියන්නේ. ඉතින් මම යෝජනා කරන්නේ මෙවැනි කෘති ඔබ කියව යුතු. ඔබට අනිවාර්යෙන් මේ කියව යුතු පොත් මෙවැනි කෘති. දැන් ඔබ ඇහුවා වගේම මේ සාහිත්‍යය කියන කාරණාවේදී අර එක්තරා අවස්ථාවකදී අර කොළඹ විශ්වවිද්‍යාලයේ අර මේ සයන්ස් ෆැකල්ටියේම දරුවෙක් දිවිනසා ගත්ත ආරංචියක් තිබුණා මේ මෑත අවදියේක අර තට්ටු හතරෙන් තට්ටුවකින් වගේ ප්‍රමාණයකින් බීමට පැනලා ඒ වෙලාවේ මට මතකයි ඔය සයිකොලොජි පිළිබඳව මහාචාර්යවරයෙක් ටයිම්ස් පත්තරේ දාලා තිබුණා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේ අන්තිමට තිබුණා මේ ඒකේ පැහැදිලි කරනවා මේ තරංගකාරී අධ්‍යාපනය මේ පොඩි කාලේ ඉඳන් අපේ අධ්‍යාපනය අපි තරංගකාරී පුහුණු කරලා තියෙන හැටි. ඉතින් මේවත් එක්ක තමයි මේ ළමයි දිවිනසා ගන්න පෙළඹෙන්නේ. ඒ වගේ දේවල් කියලා. ඉතින් එතකොට ඔහු යෝජනා කරන අන්තිමට කිව්වා that's why art and literature කියලා. සාහිත්‍ය කලාව කියලා දෙයක් තියෙන යන්නේ ඒක තමයි කියලා. මේ අපේ ජීවිත දරා ගන්න පුරුදු කරන්න. දැන් අපි බොහෝ වෙලාවට අපිට පුංචි ප්‍රශ්නයක්වත් දරා ගන්න බැරි මට්ටමක් තියෙනවානේ. එතකොට සාහිත්‍ය අපිට උගන්වනවා ඇත්තටම මේ දරා ගැනීම කියන කාරණාව. සාහිත්‍යයේ කියවීම කියන එක අතිශය වැදගත්. නෑ සාහිත්‍ය කියලා කියන්නේ අපිට කෙටි කතා, නවකතා, කවි ඒ විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් නාට්‍ය පිටපත් මේනේ හැම දෙයක්ම නේ ජීවිත අත්දැකීම් පිළිබඳව ලියපු මේ පොතපත මේ හැම දෙයක්ම තමයි සාහිත්‍ය කියලා අපි කියන්නේ. එතකොට ඒ සාහිත්‍ය කියවීම ඇතුලේ අපිට විශාල දරා ගැනීමක් විශිෂ්ට නවකතා කියවනකොටනේ විශිෂ්ට කෙටි කතා කියනකොට දැන් අපේ රටේ වර්තමානයේ එරික් ඉලපාරච්චි වගේ ආගේ කෙටි කතා තියෙනවා. ඒවා කියවන්න පුළුවන්. එතකොට හොඳ නවකතා ලියවිලා තියෙනවා. දැන් ওই මාර්ටින් වික්‍රමසිංහ වගේ අයගේ නවකතා ඉඳලා වුණත් පටන් ගන්න පුළුවන් නේ. එතකොට එවැනි මේ සාහිත්‍ය කියවීම ඇතුලේ අපිට ලැබෙනවා විශාල ජීවිත අවබෝධයක්. මොකද අපිව මුණ ගැහෙනවා සාහිත්‍ය ඇතුලේ. උදාහරණයක් ඇටියට මම කිව්වොත් දැන් ඔය අර අන්තිම දුම්රිය වගේ පොතක් අරගෙන බැලුවොත් ඉන්දියාවේ ලියනනේ. එතකොට මේ අන්තිම දුම්රිය කියන පොතේ අර පෙම්වතිය වෙනුවෙන් කැප කරන ආකාරය කුස්වාන් සින් කියන ලේඛකයා ලියපු ට්‍රේන් ටු පාකිස්තාන් කියන කෘතිය ඒක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. කුලසේන පොන්සේකා කියන පරිමේ අපේ ලේඛකයා අතින් අන්තිම දුම්රිය කියලා. දැන් ඒකේ පේනවා අර පාකිස්තානේ ඉන්දියාවේ දෙකට බෙදිච්ච වෙලාවේ
අර පෙම්වතිය ඉන්දියාවේ මේ පෙම්වතිය පාකිස්තානයේ දැන් ඒගොල්ලෝ යවනවා දුම්රියක නැගලා. දුම්රියක නැගලා පෙම්වතිය එහෙම යන්නේ දුම්රිය උඩ නැගලා යන්නේ. ඒතකොට දුම්රිය පුරවලා යවනවා මිනිස්සු මේ රට දෙකට බෙදුවට පස්සේ. ඒ වෙලාවේ සැලසුම් කරන කුමන්ත්‍රණය කළා කඹයක් ඇදලා දුම්රියේ පාරේ දෙපැත්තේ කඹයක් ඇදලා තියෙනවා උඩ යන මිනිස්සු ටික මැරෙන්න. එහෙම කඹයක් ඇදලා තියෙද්දි අර පෙම්වතා ඔක දැකලා ගිහිල්ලා අර මේ ඒ කඹේ කපනවා. ඒ කඹේ එලිලා කඹේ කපනවා. කඹේ කපනකොට වෙඩි තියෙනවා උහුට. ඊට පස්සේ කඹෙත් කැඩාගෙන තමයි ඔහු දුම්රිය පාට වැටෙන්නේ. එතකොට ඒ කෘතිය අවසන් වෙන්නේ ඒ පෙම්වතාගේ සිරුර මතින් අන්තිම දුම්රිය. පෙම්වතිය රැගෙන අන්තිම දුම්රිය සිරුර මතින් ගියා කියලානේ. ඉතින් එතකොට අපිට මේ එක පැත්තකින් එවැනි සාහිත්‍යයක් අපිට ලෝකේ ඉතිහාසයේ ලෝකේ මොකද වුනේ කියන දේවල් උගන්වන. අනික තමයි ඉතිහාසයට අසු නොවන මේ සිව් මානවීය භාවයන්. ප්‍රේමය කියලා කියන්නේ කොහොමද? ආදරය කියලා කියන්නේ මොකද්ද? කැපකිරීම කියලා කියන්නේ මොකද්ද? දැන් මෙන්න මේ දේවල් දැන් අපි කිව්ව උදාහරණයක් ඇටියට දැන් ඔබ සාහිත්‍ය ගැන අහද්දී මට මතක් වෙනවා ඉදිරිවිර සරච්චන්ද්‍රයන්. ඉදිරිවිර සරච්චන්ද්‍ර ඉතාම ප්‍රසිද්ධ වෙන්නේ නාට්‍යකරුවෙක් හැටියටනේ මනමේ සිංහබාහු වගේ නාට්‍ය කරපු සරච්චන්ද්‍රයන් ඔහුගේ අන්තිම නවකතාව. ඒ නවකතාව විලාසිනිකගේ ප්‍රේමය. විලාසිනිකගේ ප්‍රේමය කියන නවකතාව රාජ්‍ය සම්මානයට පවා ලැබෙනවා. ඒක චම්පුකාවය කියලා කියන්නේ. ඒ කියන්නේ පොයම් සහ දැන් අර කවියෙන් සහ ඒ වගේම ගද්‍යයෙන් සහ පද්‍යයෙන් දෙකෙන්ම මේ නවකතාව සමන්විත වෙනවා. ඒ නවකතාව අවසන් වෙන්නේ කවියකින්. ඒ නවකතාවේ කියනවා ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ. ඍසි වූ කෙනෙකුට පූජා කරමුට. ලෝභ සිතින්නව පිදුවමනාවේ පෙරලා ලබන්ට නොසිතා මදකුත්. මෙහෙම තමයි මේ වියපත් සරච්චන්ද්‍ර. ඒ පොත ලියලා ටික කාලෙකින් ඔහු එතුමා අභාප්‍රාප්ත වෙන්නේ ඇත්තටම. එතකොට මේ වියපත් වෙච්චි සරච්චන්ද්‍ර බලන් ප්‍රේමය ගැන ලියන ආකාරනේ. දැන් මෙහෙම ප්‍රේමය ගැන ලියගන්න අද ප්‍රේම ගීත, ප්‍රේම කවි ඕන තරම් තියෙනවා ප්‍රේම ගීත එහෙම, මල් සින්දු. ඒතකොට ඒ ගීත වලට බෑනේ මෙහෙම ප්‍රේමේ තේරුම් ගන්න. ඒක තමයි ප්‍රේමය ගැන ලියන්න ප්‍රබුද්ධත්වය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ප්‍රේමය ගැන ලියන්න. එතකොට ඒකෙදි කියන දෙයක් තමයි මේ ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ. ඍසි වූ කෙනෙකුට පූජා කරමුට. ලෝභ සිතින්නව පිදුව මනාවේ පෙරලා ලබන්ට නොසිතා මදකුත්. අපේ ප්‍රනීත් අබේසුන්දර සර් එදා මේ පිළිබඳ අපි සාකච්ඡා කරනකොට කියපු දෙයක් තමයි මේ අසනීය කුසුම් කියලා කියන්නේ පූජා කිරීමට සුදුසු කියලා. පූජා කිරීමට සුදුසු කියන අර්ථය අසනීය. તો අසනීය කුසුම් කියලා අපිට මේ ස්වභාවික ලෝකේ මල් නැහැ. අපි අසනීය කුසුමක් හොයාගන්න යනවා කියලා ගියහම හම්බෙන්නේ නැහැ. ඒවා අයිති වෙන්නේ හෙවන් එකට. නේ හෙවන් එකේ දිව්‍ය ලෝකේ තියෙන මල්. ඒතකොට ලිටරරි වෝල්ඩ් එක තමයි සාකච්ඡා වෙන්නේ. ලිටරේචර් ඇතුලේ ලිටරරි වෝල්ඩ් එකක් ඇතුලේ සාකච්ඡා වෙන මල් වර්ගයක් තමයි අසනීය කුසුම් නේ. අසනීය මල්ගෙන පාරට බැස්සේ. දෙවිවරු අසනීය මල් අරගෙන පාරට බහිනවා. එතකොට අසනීය කියන්නේ දිව්‍ය ලෝකයේ තියෙන. ඒවා නිතරම බුදුන් වගේ අයට ශ්‍රේෂ්ඨයින්ට පූජා කරන ඒවා. එතකොට පූජාමය අර්ථයක් තියෙන්නේ. බලන්න අසනීය කුසුමක් කියන දැන් ප්‍රේමේ නම් රෝස කුසුමක් වේ කියලා නෙමෙයි ගත්තේ නේ. ප්‍රේමේ නම් රෝස කුසුමක් වේ කියලා නෙමෙයි ගත්තේ. රෝස මල් තමයි ප්‍රේමයට නිතරම ලං වෙන්නේ. නමුත් එතනදී සරච්චන්ද්‍ර කියනවා ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ. ඍසි වූ කෙනෙකුට පූජා කරමුට ලෝභ සිතින්නෝ පිදුව මනාවේ පෙරලා ලබන්ට නොසිතා මදකුත්. එතකොට මෙවැනි දේවල් සාහිත්‍ය ඇතුලේ කලිල් ජිබ්‍රාන් වගේ අයගේ සාහිත්‍ය ඔබ මතක් කළා වගේ නේ. ඔහුගේ අර මුනිවරයා කියන කෘතියේ මුනිවරයා කියන කෘතියේ කොහොමද ප්‍රේමය ගැන හඳුන්වන්නේ විවාහය ගැන හඳුන්වන්නේ නේ. මුනිවරයා කෘතියේ දිහානවා මේ මුනිවරයාගෙන් ඒ රටේ ඉන්න මිනිසු ටික එකතු වෙලා ඒ මුනිවරයා කෘතිය ගොඩනැගෙන ආකෘතිය තමයි කිසියම් රටක ප්‍රදේශයක ඉන්න මුනිවරයෙක් නේ. ඒ මුනිවරයා ඒ ප්‍රදේශයෙන් අයින් වෙලා යන්නට උත්සාහ ගන්නවා. නැව එනවා ඔහු එක්ක යන්න. ඒ එතකොට නැව ගාවට ඇවිල්ලා මේ වෙරළාසන්ට ඇවිල්ලා ඒ රටේ පුරවැසියෝ ටික ඇවිල්ලා ඒ මුනිවරට කියනවා ඔබ යන්න කලින් අවසන් දේශනයක් කරන්න කියලා. එතකොට මුනිවර අහනවා මොනවද මම ඔයාලට කියන්නේ කියලා. එතකොට මිනිස්සු කියනවා ඔබ අපගේ උපතේ සිට විපත දක්වා නේ. අපගේ තිඹිරිගේ සිට සුසානය දක්වා. සියල්ල ඔබ අපේ නිදිපැදුරේ වේදනාව දසා සිටියේය. ඉතින් සියල්ල අපිට ප්‍රකාශ කරන්න කියනවා. ඒතකොට නිස්සද්දතාවයක් නේ. එතකොට එක එක්කෙනා එක එක ප්‍රශ්න අහනවා. ප්‍රේමය ගැන කියන්න කියනවා ප්‍රේමය ගැන කියලා දෙනවා නේ. ඒක මට මතකයි ඒක ගෑනු කෙනෙක් අහනවා විවාහය ගැන කියන්න කියලා. එතකොට එයා කියනවා මේ වීණාවේ තත් දෙස බලන්න. වෙන් වෙන්න පිහිට ඇත. එබැවිනි මිහිරි නාදේ. ඒක තමයි විවාහය ගැන කියන්නේ නේ. වීණාවේ තත් දෙස බලන්න. වෙන් වෙන්න පිහිට ඇත. එබැවිනි මිහිරි නාදේ. විවාහය ගැන කියලා දෙනවා. එතකොට දරුවෝ ගැන කියන්නේ. දරුවෝ උඹලා තුලින් ආපු නේ. උඹලා මගින් තමයි ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. නමුත් උඹලගෙන් ආපු අය නෙමෙයි. උඹලා මගින් ලෝකෙට ආපු අය. ඒ නිසා උඹලා ආදරය හා කරුණාව දරුවන්ට දෙන්න. උඹලගේ සංකල්ප දරුවන්ට දෙන්න එපා. ඉතින් මේ වගේ
දේවල්. ඉතා ගැඹුරු දේවල් ජීවිතය ගැන කියලා දෙනවා. ජීවිතේ හැම පැත්තක්ම. අධ්‍යාපනය, මේ හැම නීතිය කියන්නේ මොකද්ද? එතකොට ශ්‍රමය කියන්නේ මොකද්ද? වගේ විවිධාකාර මට්ටමින් විවිධ විෂයන් යටතේ එවැනි කෘතියක කතා කරනවා. එතකොට දැන් ඔය චිංගිස් අයිත්මාතෝගේ ගුරු ගීතය වගේ පොතක් කියවමනේ. ඒ ගුරු ගීතය කියන්නේ පුංචි පොතක් ඇත්තටම. ඒ ගුරු ගීතය කියන පොත දැදිගම වී රුද්‍රිගු කියන විශිෂ්ට පරිවර්තකයා විසින් පරිවර්තනය කරලා තියෙන්නේ චිංගිස් අයිත්මාතෝ කියන සෝවියට් ලේඛකයාගේ පොතක්. දැන් මෙවැනි පොතක් අපි කියවිය යුතු වෙනවා අපේ ජීවිත ඉහළ දාන්නනේ. අපේ ජීවිතේ දැන් ළමයි හිතන්න පුළුවන් මේ සයන්ස් කරන විෂයන් කරන අය මේ අර්ථයක් තියනවාද මේ වෙනි පොතක් කියවලා කියලා. ගුරු ගීතය කියන්නේ පුංචි පොතක්. ඒ පුංචි පොතේ මොනතරම් ජීවිතය උගන්වනවද නේ අර ඒ ගුරුවරයාගේ කැපකිරීම මොකද්ද කියන. ඒ ගුරුවරයා කියන්නේ දුයිෂේන් කියන ගුරුවරයා ලොකු අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙමෙයි. දුයිෂේන් කියන ගුරුවරයා පළවෙනි වතාවට ඉතාමත් අර කිරිකීසියානු කියන ඒ ගමේ කිසිම පාසලක් තිබිච්ච නැති ගමේ කිසිම අධ්‍යාපනයක් තිබිච්ච නැති ගමේ හැම ළමෙක්ම නිකන් මේ ශ්‍රමය සුබුරා කන්නට දාගෙන තිබිච්ච ගමක මිනිසුන්ගේ ආපදා නේ මිනිසුන්ගේ ගැහැට ඉවසමින් ගිහිලා පාසලක් පටන් ගන්නවා. මේ තියෙන සත්තු ඉන්න මඩුවක තමයි මේ පාසල පටන් ගන්නෙ නේ. ඒ මේ බැටළුවෝ ඉන්න කුකුලෝ ඉන්න ඒ බැටළු මඩුවක තමයි මේ පාසල පටන් ගන්න. මිනිස්සු ඔහුට බයිනවා ඇයි මේ පාසල පටන් ගන්න කියලා. එතකොට මේ පාසලේ ළමින්ට මහ උගන්වනවා. පාසලේ ළමින්ට උගන්වන. ඒකට මේ හෝඩිය කියන්නේ උගන්වන්නේ. එතකොට අර අල්තනීනා නේ. අල්තනීනා කියන ඒ තරුණ දැරිවිය. ඒ දැරිවිය ආසාවෙන් එනවා ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න යාව කියලා ඔහුට පහර දෙනවනේ. ඒ අල්තනීනා මේ ඇත්තටම විවාහ කළ මිනිසෙකුට විකුණනවා. ඒ ගෙදර මේ එයාගේ අම්මා නැහැ මැරිලා. එතකොට ගෙදර හිටපු කටි විකුණනවා ඒ ළමයා. අලෙවි කරනවා. දැන් අපි දන්නවා මේ අවදී අපිට පේනවා ළමයි අලෙවි කරනවා. පොඩි ළමයි දුප්පත් ගෙවල් වල ළමයි ගෙනල්ලා නගරේ ගෙවල් වලට අලෙවි කරනවා. ඒ ළමයි මරලා දානවා. පුච්චන මේ කොච්චර දේවල් අපි දකින්නවදනේ. ඉතින් ඒ වගේ ඒ සමාජයේ තිබුණේ එහෙම සමාජයක්. ඒ සමාජේ පාසලක් තිබුණේ නැහැ. අධ්‍යාපනය තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ ළමයා මේ බේරගෙන ඇවිල්ලානේ අර දූෂණය කරපු ළමයා බේරගෙන එනවා දුයිෂයෙන් ගිහිල්ලා. පොලිසියට දන්නනවා. ඒ අර අලෙවි කරපු මිනිස්සයන් බේර ගන්නවා. බේරගෙන බොහොම දුක් ගැහැට මැද්දේ නගරේ පාසලකට මෙයාව යවනවා. ඊට පස්සේ කෙලවර වෙන්නේ කොහොමද? ඒ කතාව මහාචාර්යවරියක් කළානේ. ඔබට සම්බන්ධයි දර්ශනීය විෂය. ඇය නේ අල්තිනා කියන දර්ශනීය විෂය පිළිබඳ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය එහෙමයි පටන් ගන්නේ කෘතිය. ඒ මහාචාර්යවරිය ඒ ගමේ පාසල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත හැටියට එනවා මහාචාර්යතුමනි. එතකොට තමයි ඇයට මතක් වෙන්නේ තමන් ගොඩනගපු හැටිනේ. ඊට පස්සේ ඇය කියනවා එයාගේ යාළුවෙකුට ලියුමක් කියනවා. එයාට අග්ගාලා යනවා දුයිෂේන් ගැන අහලා. දුයිෂේන් ඉස්කෝලේට ලියුම් ගේන තනතුර කරා ඊට පස්සේ. හැමතැනම ලියුම් කරුවෙක් හැටියට ඔහු ඉන්න. එයා කියනවා මගේ ගුරුවරයාගේ පාද මේ එයා යනවා අර පොඩි කාලේ තමයි එක ගිය පාර බලන්න. ඊට පස්සේ කියනවා මගේ ගුරුවරයාගේ ෆුට්ප්‍රින්ට් මගේ ගුරුවරයාගේ පා සලකුණු තියෙනවා නම් මට හොයාගන්න පුළුවන් මම ඒවා ඉඹිනවා කියලා. මගේ ගුරුවරයාගේ පා සලකුණු තියෙනවා ඒවා ඉඹිනවා. අපේ ජීවිතයේ වැදගත් අවස්ථාවල පා සලකුණු අපිට තියාගන්න පුළුවන් නම් ඒක කොච්චර වැදගත්ද කියලා. මේ වගේ. එතකොට මෙවැනි කෘතියක් කියුවට පස්සේ මොකද වෙන්නේ පුද්ගලයෙක් නේ? මෙවැනි ගුරු ගීතය කියන්නේ පොඩි පොතක් ඇත්තටම. මේ පොත එක දවසකින් කියවන්න පුළුවන් කෙනෙකුට. නමුත් මේ පොත කියවුවට පස්සේ මානව ජීවිතයේ කැපකිරීම කියන්නේ මොනවද නේ? ගුරුවරයෙක්ගේ කැපකිරීම කියලා කියන්නේ මොකක්ද? ගුරුවරයෙක්ගේ කාර්යභාරය කියලා කියන්නේ මොකක්ද? මේ හැම දෙයක්ම නේ මිනිස්සෙක් ගොඩනගුවා කියලා කියන්නේ. ඒ කෘතිය හැමතැනම වැලියුස් නේ ගොඩනගන්නේ, වටිනාකම්නේ, හරපද්ධතියනේ. මිනිස් ජීවිතයක් කියලා අපේ කඳුළු වෙනවනේ. ඒ කෘතියක් කියනකොට. ඒ නිසා ඔබ කිව්වාගේ අර යහපත් සාහිත්‍ය දැන් අපි දන්නවා සාහිත්‍ය කියවහම පොතපත විශාල වශයෙන් තියෙනවා. නමුත් එතනදී අපි තේරුම් ගන්න ඕනේ කියවිය යුතු පොත් මොනවද කියන එක. රාජ්‍ය සම්මාන ගන්න කෘති තියෙනවා. එතකොට සම්මාන උත්සව ගණනාවක් තියෙනවා. අපේ විශ්වවිද්‍යාලෙනුත් වාර්ෂිකව සම්මාන දෙනවානේ. එතකොට විද්‍යෝදය සම්මාන උල්ල කියලා. විද්‍යෝදය සම්මාන උල්ලේ ඇගීමට පාත්‍ර වෙනවා හොඳම නවකතාව, හොඳම කෙටි කතාව, හොඳම කවි පොත. මේ වගේ දේවල් මේ මෑතකදී විද්‍යෝදය සම්මාන උල්ල තිබුණා අපේ සුමංගල ශාලාවේ. එතකොට ඊට අමතරව විවිධ සම්මාන උත්සව තියෙනවා. ගොඩගේ සම්මාන උත්සවය, සරණ පුස්තක සම්මාන උත්සවය, රාජ්‍ය. එතකොට මේ සම්මාන උත්සව වල අපි අවදීන් ඉන්නට ඕනේ. අපි අවධානය යොමු කරොත් හොඳ පොත් මොනවද? සම්මානයට පාත්‍ර වෙන පොත් මොනවද? මේ වර්ගන අපි කියවන්නට පෙළඹෙන්න ඕනේ. එහෙම කියවන්න පෙළඹුණොත් තමයි ඇත්තටම අපි අර පූර්ණ මනුෂ්‍ය බවට පත් වෙන්නේ.
අර ඔබ කියපු තව කරුණක් මට මේ පැහැදිලි කරන්න ඉදිරියේ අපි අධ්‍යාපනයේ ලබනකොට ඔය ජේ ක්‍රිෂ්ණමූර්ති වගේ කෙනෙක් පැහැදිලි කරනවා අර පූර්ණ මිනිසෙක් බවට පත් වෙන්නේ කොහොමද අධ්‍යාපනයේ කිසියම් විෂය කරුණක් විතරක් නෙමෙයි. ඒ විෂය කරුණත් එක්කලාම ජීවිත දිහා දකින්නේ කොහොමද කියන කාරණාව. අර ඔබ කලින් උතර ඇරිස්ටෝටල්ගෙන් ප්ලේටෝ හරහා පෙන්නුවා වගේම මේ පූර්ණ මිනිසයා බිහි කරන්නේ කොහොමද කියන එක. මෙන්න මේකයි වැදගත්. ඒ නිසා සයන්ස් විෂය හදාරන අතරතුරම මහා විද්‍යාඥයෙක් වෙන අතරතුරමනේ ලෝකෙට පළදායි විද්‍යාත්මක දැනුම සහිත ඉතා වටිනා මිනිසෙක් බවට විශ්වවිද්‍යාලයෙන් පත් වෙන අතරම ඔහු කොහොමද සාහිත්‍ය කියවන්නෙක් බවට පත් වෙන්නේ? ඔහු කොහොමද දැන් මම තව උදාහරණයක් ගන්නකෝ. දැන් අපි කියමුකෝ ඒක නාට්‍ය කලාව ගැන අපිට උදාහරණයක් ගන්නත් පුළුවන්. දැන් අර වියනාවේ හිටපු වෛද්‍යවරයා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ කෙනෙක් ඔහු කලාව පිළිබඳ අවබෝධයක් තිබුණ නැත්නම් නේ කලාව පිළිබඳ අවබෝධයක් තිබුණ නැත්නම් ඔහුට පුළුවන් නෑනේ අලුත් දැනුමක් ගේන්න ලෝකෙට. ඔව් එතකොට ඊඩිපස්ට් නාට්‍ය ගැන නේද? ඔබ දන්නවා මේ ඔබ උගන්වන විශ්වවිද්‍යාලයේ දරුවන්ට මේ සයිකොලොජි විෂය යටතේ. එතකොට ඔහු මේ ඊඩිපස් නාට්‍යයේ දැනගෙන තිබුණ නැත්නම් ග්‍රීක නාට්‍ය ගැන අවබෝධයක් තිබුණ නැත්නම් ඔහු කවි පිළිබඳව අවබෝධයක් තිබුණ නැත්නම් ඔහු හුඟක් ලියලා තියෙනවා ඔය චිත්‍ර කලාව ගැන. ඔහු ලියලා තියෙනවා ලියනාඩෝ ඩා වින්චිලා ගැන මයිකල් ඇන්ජලෝලා ගැන මේ වගේ චිත්‍ර කලාව ගැනත් හුඟක් ලියපු කෙනෙක්. ඔහු පුරාවිද්‍යාව ඇලුම් කරපු කෙනෙක්. එතකොට මේ වියනාවේ හිටපු ස්නායු වෛද්‍යවරයා වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කලාව ගැන දැනගෙන හිටියේ නැත්නම් ඇත්තටම කොහොමද ඔහු අලුත් දැනුමක් ඔහුගේ විෂය ඇතුලේ අලුත් දැනුමක් මනෝවිශ්ලේෂණයනේ ඔහුගේ විෂය ඇතුලේ අලුත් දැනුමක් ගෙනාවේ ඔහු කලාව ගැන දැනගෙන හිටිය නිසා. ඒ නිසා කලාව කියන එක ඔබ කිව්වාගේම කියවීම කියන එක ජීවිතේට මේ මොහොතේත් අදාළයි. දැන් මාක් සකබර්ග් වගේ කෙනෙක් Facebook නිර්මාතෘවරයෙක් ඇමරිකාවේ දැන් ඔහු කියනවා ඔහු විශේෂ ප්‍රකාශයක් පවාගෙන ඔහු පොත් කියවනවා කියලා. ඔහු ඒ වසරට කියපු පොත් ප්‍රමාණය පවා ඔහු සඳහන් කරනවා. මොකද දැන් මේ අය පවා තේරුම් අරගෙන තියෙනවා මේ කියවීම කියන සංස්කෘතිය අපෙන් බොහෝ වෙලාවට මේ තියෙන සමාජ ක්‍රමය ඇතුලේ අයින් වෙලා කියලා. දැන් බොහෝ වෙලාවට දැන් මේ ඉන්න සීසර් ප්‍රජාව පවා හෑන්ඩ් ෆෝන් එකෙන් එතකොට ලැප්ටොප් එකෙන් තමයි මේ සාකච්ඡාව පවා අහසන්නේ. එතකොට අපේ අධ්‍යාපන ක්‍රම වේදත් හෑන්ඩ් ෆෝන් වලට වගේ ලඝු වෙලා තියෙනවා. එතනදී එන එක අපිට එන තර්ජනයක් තමයි ඇත්තටම කියවීම කියන එක අපි අපෙන් බැහැර වීම. ඒ නිසා පොතපත කියවීමට අපි අනිවාර්යයෙන්ම දැන් හුරු වෙන්නට ඕනේ. ඉතින් දින 21ක් විතර අපි කියුවේ නැත්නම් අපිට කියවන්න බැරුව යනවා පොතක්. දින 21ක් පොතක් කියුවේ නැත්නම් අපිට පොතක් අරගෙන කියවීමේ ආශාව අපෙන් ගිලිහිලා යනවා. ඒක ගොඩනගා ගන්න වෙනවා. නැවත දින 21ක් විතර කියවන්න වෙනවා. එතකොට තමයි නැවත පොතක් කියවීම. මොකද මිනිස්සයා කියන්නේ නිතරම පුරුදු ගුලියක් කියලා කියන්නේ. මිනිස්සයා නිරන්තරයෙන් පුරුද්ද තුල හැසිරෙන්නේ නේ. ඔහු දුම් බොන්න පුරුදු වුණොත් දුම් බොනවා. ඔහු මත්පැන් බොන්න පුරුදු වුණොත් මත්පැන් බොනවා. ඔහු මේ හෑන්ඩ් ෆෝන් එක බලන්න නිතරම පුරුදු වුණොත් හෑන්ඩ් ෆෝන් එක නැතු ඉන්න බැරුව යනවා. ඔහු පොත් කියවන්න පුරුදු වුණොත් ඔහු පොත් කියවනවා. ඒ වගේ පුරුදු එක්කලා අපිත් ඉන්නේ. ඔබ දන්නවා මේ කියන කරුණ. එතකොට කියවීම කියන එක ඔබ අහන්නේ සාහිත්‍ය. සාහිත්‍ය අපි පුරුද්දක් බවට පත් කරගන්නට අවශ්‍යම වෙනවා. මේ අපි පළල් මිනිස්සු බවට පත් වෙන්නට අවශ්‍යයි. ඔව් ඔය කාරණේදී මට මතක් වෙනවා මම අතකදී කියුවා වික්ටර් ෆ්‍රැන්කල් කියන ඕස්ට්‍රියන් ජාතික මනෝවෛද්‍යවරයාගේ පොතක් Man Search for Meaning කියන පොත. ඒ පොතේ ඔහුගේ පොත මිලියන 12ක් පමණ විකුණෙනවා. ඒ පොත අලෙවි වෙනවා ඕස්විච් සිර කඳවුරේදී ජර්මන් නාසි හමුදාව විසින් ඔවුන් හිර කරගෙන ඉඳලා ඒ කාලය තුලදී ඔහු නිර්මාණය කරන ඔහුගේම දර්ශනයක් ඔහුගේම මේ ලෝගෝതെරපි කියලා අපි මනෝවිද්‍යාවේදී හැම ඉගෙන ගන්නවා. ඒ දැනුම නිර්මාණය කරලා මෙයා ඔය Man Search for Meaning කියන පොතෙන් තමයි යා ලෝකෙට දැනුම දෙන්නේ. එතනදී ඒ පොත විකිනෙන්න පටන් ගත්තා පස්සේ එයාගේ ප්‍රීෆේස් එකේ මම ලියලා තියෙන දෙයක් මම කියන්නේ එයාගේ මාධ්‍යවේදී කෝල් එකක් දීලා අහනවා මේ ඔබතුමාගේ පොත මෙච්චර විකිනලා තියෙනවා. ඔබතුමා මේ මොකද මේ ගැන හිතන්නේ කියලා. එතකොට එයා කියනවා මේ ඒක මට ඒ ගැන හිතන්න කිසිම දෙයක් නැහැ. ඔයා තේරුම් ගන්න ඕනේ තමයි මේ මොහොතේ මිනිස්සුන්ට කොයිතරම් දුරට මේ සාහිත්‍ය කියන එක අවශ්‍ය නැද්ද? මිනිස්සු කොයිතරම් තනි වෙලාද? මිනිස්සු කොයිතරම් ගැටලුකාරී තත්ත්වයක් ඇතුළේද තමන්ගේ ජීවිතය ගෙන යන්නේ. එතකොට ඒකට පිළියමක් විදිහට තමයි මේ සාහිත්‍ය කියන එක වුන් පරිශීලනය කරන්න පෙළඹෙන්නේ කියන කාරණාව. එතකොට ඒක බොහොම වැදගත් කියලා මම හිතනවා. මේ පොතේම හොයි තවත් තැනකදී කියනවා ස්පිනෝසා කියන මේ දාර්ශනිකයාගේ එක ප්‍රකාශයක් අරගෙන කියනවා මේ ඉමෝෂන්ස් කියන එක කියන්නේ සිර කඳුරක් ඇතුලේ ඉන්නකොට ඉමෝෂන්ස් කියන එක දකින්න කියන්නේ හැඟීම් කියන එක පිටින්නම් බලන්න පුළුවන් වෙන තරමට අපිට වේදනාව අඩු කරගන්න පුළුවන් වෙනවා කියන කාරණා. මට හිතෙන්නේ මේ සාහිත්‍ය වගේ දේවල් ඇතුලේදී අපි දිහාම නැවත වතාවක් බැලීමේ හැකියාව ඇති කරනවා. අනිවාර්යෙන්. ඔය දැන් ඔබ කියන දේ අපි කියමුකෝ දැන් ප්‍රබුද්ධ මිනිස්සු ඉන්නවා කියලා මේ සමාජයේ තාමත් ඉතුරු වෙලා ඉන්න ප්‍රබුද්ධ ඉතා දැනුවත්
මිනිස්සු ඉන්නවානේ. ඒ මිනිස්සු හැමෝම කියවපු අය. පොත් කියවපු අය. කියන්නේ සජීවීම පොත නැමැති වස්තුව, පොත නැමැති ඔබ්ජෙක්ට් එක අරගෙන කියවපු අය තමයි තාමත් ප්‍රබුද්ධත්වයේ තුල ඉන්නේ මේ සමාජයේ. දැන් මේ ඒක දැන් තව උදාහරණයකට ගත්තොත් අපි කියමුකෝ දැන් මැක්ස් කීම් ගෝරික වගේ කෙනෙක්. ගෝරික වගේ කෙනෙක් ගොඩ නැගින්නෙම පොතේ හින්දානේ. එයා කියනවා මිලේජ්ජත්වයෙන් මනුස්සත්වයට මාව ගෙනිච්ච පොත් කියලා. එයා නැත්තම් මිලේජ්ජෙක් බවට පත් වෙන්නේ. මොකද ඔහුට දැන් ඔහුට පාසල් අධ්‍යාපනයක් ලබන්න බැරුව යනවා. ඔහුගේ දෙමාපියෝ නැතුව යනවා. ඔහු නන්නත්තාරයෙක් හැටියට තමයි හැදෙන්නේ. පාදඩියෝ එක තමයි හැදෙන්නේ. එතකොට ඔහු කියනවා මම මිලේජ්ජත්වයේ ඉඳන් මනුස්සත්වයට පඩිපෙලක් වගේ ඉහළට ගෙනිච්ච පොතපත හින්දා. ඔහු කියනවා මේ ලෝකේ කිසිම දෙයකට වැඩිය මම පොත්පත් වලට ණය ගැතියි කියලා. ඒක මේ ලෝකේ විශිෂ්ටව බිහි වෙලා තියෙන ඇත්තටම පොතපත කියවීම ඇතුළේනේ. ඒක අතිශය වැදගත් කරුණක්. ඒ නිසා විශේෂයෙන් මේ වගේ සමාජයක පොතපත ටිකක් අවශ්‍ය නැහැ වගේ හිතන සමාජයක අපි වැඩියෙන්ම අවධාරණය කර යුතු කරුණක් තමයි පොතපත කියවීම කියන එක ජීවිතේට කොච්චර බද්ධ වෙනවද අවශ්‍යද කියන එක. සාහිත්‍යයේ පරමාර්ථය තමයි අනිකා සිටින තැන අප පිහිටව අනිකා පරිකල්පනය කිරීම. අනිද ඔබ කියවාගේ අනිකා ඉන්න තැන. අපි දන්න අල්තිනායි ඉන්න තැන අප පිහිටවනවානේ. તો අනිකා පරිකල්පනය කරනවා. අපි අල්තිනායි බවටම පත් වෙනවා. අපි දුෂයෙන් බවටම පත් වෙනවා. එතකොට අනිකාව පරිකල්පනය කිරීමේ හැකියාව වැඩිම තියෙන්නේ මේ පොතපත තුල. පොතපත කියවීම කියන එක ඇතුළේ. ඒ නිසා විශේෂයෙන්ම සාහිත්‍ය ලිටරේචර් කියන එක හරිම වැදගත් විෂයක් ජීවිතේට. ඒක බැලු බැලමට කෙනෙකුට හිතන්න බෑ මේක මෙච්චර වැදගත්ද පොතපත කියවීම වැදගත්ද කියන කාරණා මේ සමාජයට. ඔව්. සාහිත්‍ය ගැන අපි ගීත කලාව ගැන කතා කරා. ඊට පස්සේ අපි කවියට ආවා. ඊට පස්සේ කවියෙන් අපි සාහිත්‍ය ගැන කතා කළා. නාට්‍ය කලාව පිළිබඳව ඔබ ප්‍රාමාණික උගතෙක්. ඒ පිළිබඳව කතා කරමු. ඔව් නාට්‍ය කලාවත් දැන් අපි බොහෝ වෙලාවට අපි මේ විෂයන් පිළිබඳව වෙන වෙනමත් සාකච්ඡා කළා මේ දරුවන්ට වෙන වෙන විද්වතුන් ගෙනල්ලා. නමුත් පොදු සාකච්ඡාවක් තමයි අපි මෙතනදී යන්නේ මේ විෂයන් වල අදාළතාවය පිළිබඳව. දැන් නාට්‍ය කලාව කියන එකේදී විශේෂයෙන්ම දැන් අපි කියමුකෝ මේ වේදිකාවකට ගිහිල්ලා නාට්‍යයක් බලන එක තමයි නාට්‍ය අත්දැකීම. ඒ නාට්‍ය අත්දැකීම. නමුත් අපිට මේ නාට්‍ය අත්දැකීම ලබන්න නොහැකි වුණොත් අපිට පුළුවන් නාට්‍ය පිටපත පවා අපිට කියවන්න පුළුවන්. දැන් අපි උදාහරණයකට මනමේ සිංහබාහුව වගේ නාට්‍ය අපිට ඒවා නම් මේ දවස්වල මේ අවදියේ වුණත් වේදිකාවේ අපිට දකින්න පුළුවන් නාට්‍ය. එතකොට ඒවා අපිට නරඹන්නට වෙනවා. මනමේ සිංහබාහුව දැන් ප්‍රේමතෝ ජයතිසෝක වගේ නාට්‍යයක් ගත්තොත් ඒක මේ අවදී මහාචාර්ය සරච්චයන්ගේ මේ අවදී නිෂ්පාදනය වෙන්නේ නැහැ. නමුත් අපිට එවැනි නාට්‍යයක් අපිට පුළුවන් පිටපත තියෙනවා. ඒ පිටපත කියවන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේ විශිෂ්ට නාට්‍ය නැරඹීම කියන එක අතිශය වැදගත්. දැන් උදාහරණයක් ඇටියට අපේ සමාජයේ තියෙන එක අවබෝධයක් ඒ තමයි දැන් සිංහබාහුව කියමු උදාහරණයකට. සිංහබාහුව නාට්‍යයේ තියෙන එක්තරා මේ විභාගයකට කියලා එහෙම අපේ මනසේ තියෙන ගොඩ නැගිලා. දැන් ඒ ලෙවල් වලට කොටසක් නැත්නම් ඒ නාට්‍ය බලන්න අපි යන්නේ. ඕ ලෙවල් වලට අපි හදාරන්නේ නැත්නම් ඒ නාට්‍ය බලන්න යන්නේ එහෙම. ඒතකොට නාට්‍ය තියෙන විභාග වලට. විභාග සඳහා නාට්‍ය. එහෙම තමයි අපි අදහස තියෙන්නේ. හුඟක් අයට ගෙවල් වල ඇයිද මේ සාකච්ඡා අහගෙන ඉන්න නිවාස වල ඉන්න දරුවෝනත් හිතනවා ඇති නේ. අපි නාට්‍ය බලන්න යන්න ඕනේ නැහැ. මොකද අපි අපේ දරුවෝ හදාරන්නේ සයන්ස් නේ. ඉතින් ඒ නිසා සයන්ස් වලට නාට්‍ය නැහැනේ. එතකොට කියන්න පුළුවන් අපි සිංහල විෂය හදාරන්නේ නැහැ. නාට්‍ය රංකලාව හදාරන්නේ නැහැ. ඒ නිසා නාට්‍ය බලන්න යන්න ඕනේ. අනේ විභාග මානසිකත්වයකට ගිහිල්ලා තියෙනක ලොකු ගැටලුවක්. විශේෂයෙන්ම සරච්චන්ද්‍ර වගේ කෙනෙක්ගේ නාට්‍ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය, මනමේ නාට්‍ය, ප්‍රේමතෝ ජාතිසෝකෝ නාට්‍ය මේවා සිලබස් වලට දැම්මට පස්සේ ඇතිවෙච්ච එක ප්‍රශ්නයක් තමයි ඒ විභාග සඳහා කියන මානසිකත්වයක් ගොඩනගෙනවා. 1956 දී මනමේ නාට්‍ය මහාචාර්ය ඉදිරිවි සරච්චන්ද්‍ර නිෂ්පාදනය කරනවා. ඔබ විශ්වාස කරා අපි මේ ඩිස්කෂන් කරලා තියෙනවා ඔබත් එක්කත් මීට පෙර ඒවා තියෙන මේ සයිකොලොජිකල් වැලියුස් වගේ දේවල්නේ මොනතරම් ගැඹුරු දැනුමක් මනමේ වගේ නාට්‍යයක මොනතරම් ගැඹුරු දැනුමක් අපිට සාකච්ඡා කරනවාද කියන එක. අනික සිංහබාහුව වගේ නාට්‍යයක 1961 සිංහබාහුව නාට්‍ය මහාචාර්ය සරච්චන්ද්‍රගේ. ඒ සිංහබාහුව නාට්‍යයේ මොනතරම් ගැඹුරු දැනුමක් සාකච්ඡා කරනවාද? ඒ නාට්‍ය ඇතුලේ මොනතරම් මේ අදට අවශ්‍ය සාකච්ඡාව ඩිස්කෂන් එක ෆැමිලි එක පිළිබඳව අවබෝධය කොච්චර තියෙනවද? ප්‍රේමතෝ ජයතිස්සෝකෝ නාට්‍ය. ඒ නාට්‍ය මොනතරම් මේ ජීවිත අර්ථ ගන්නා ආකාරය කොච්චර ගැඹුරින් සාකච්ඡා වෙනවද? මම උදාහරණ හැටියට ඔබ අහන්නේ නාට්‍ය කලාව ගැන අහනකොට මම උදාහරණයකට සරච්චන්ද්‍රගේ නාට්‍ය ගැන විතරක් කතා කළත් අපිට විශාලව කතා කරන්න පුළුවන්. නමුත් දැන් උදාහරණයකට මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය පවා අපි සමාජගත වෙලා නැහැ මේවා ගැඹුරු තැනින් කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා මේ කතාව අහගෙන ඉන්න මේ විශ්වවිද්‍යාලයේ මේ සයන්ස් ෆැකල්ටියට එන දරුවන්ගේ දෙමාපියන්ට සහ දරුවන්ට ඒ අයගේ සහෝදර සහෝදරයන්ට මම කියන්නේ
ඔබට අවස්ථාව තිබෙනවා නම් මනමේ සිංහබාහු වගේ නාට්‍ය නරඹන්න. එහෙම නැත්නම් ඒවා තියෙන හඬපට, කැසට් පට, CDs වගේ දේවල්. ඒවට සවන් දෙන්න පුළුවන්. දැන් මනමේ සිංහබාහු වගේ ඒවා හොඳ ගීතවත් දේවල් නේ තියෙන්නේ. ඒ ගීතවත් දේවල් නිසා ඇත්තටම රස විඳින්නත් පුළුවන්. නමුත් ඒවා තියෙන ඇතුළු සාකච්ඡාව අරගෙන බලමු. උදාහරණයක් සිංහබාහු වගේ නාට්‍යයක් කරමු. දැන් අපිට බෑනේ දැන් කිසියම් දුරකදී හැමෝටම බෑනේ හැම භූමිකාවක්ම තේරුම් ගන්න. දැන් අපි කියමුකෝ ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවෝ, තරුණයින්ට. එයාට බෑනේ තාත්තාගේ භූමිකාව තේරුම් ගන්න. දැන් තරුණ ළමයෙකුට, පිරිමි ළමයෙකුට බෑනේ අම්මගේ භූමිකාව තේරුම් ගන්න. එතකොට තව කෙනෙකුට බෑනේ වයිෆ්ගේ, මේ නෝනාගේ, එහෙම නැත්නම් බිරිඳගේ භූමිකාව තේරුම් ගන්න. ස්වාමි පුරුෂයා තේරුම් භූමිකාව. එතකොට දැන් මේ හැම භූමිකාවක්ම එක තැනක ඉඳලා අපිට පෙන්නනවා. මේ හැම භූමිකාවක්ම තියෙන ආධ්‍යාත්මික ප්‍රශ්නේ, ආධ්‍යාත්ම ඇතුළාන්ත ප්‍රශ්නේ අපිට අනාවරණය කරලා පෙන්නනවා සිංහබාහු වගේ නාට්‍යය. ඉතා ගැඹුරින්. ඉතින් මේ නිසා දැන් මම උදාහරණ හැටියට ගත්තොත් මේ දල වශයෙන් ගත්තොත් උදාහරණ දැන් තාත්තා දැන් සිංහබාහු නාට්‍යයේ තියෙන්නේ ඒ තාත්තා ඇවිල්ලා කියලා අර දුවයි පුතයි තමන්ගේ බිරිඳයි මේ ගල් ගුහාවක දා හිර කරලා තාත්තාගේ එකම ධර්මතාවය තමයි ආදරේ. එකම ධර්මතාවය පුදුම විදිහට මේ දරුවෝ සුරක්ෂිත කරගන්න එක. ඒ දරුවන් තමන්ගේ දරුවෝ දෙදෙනාටයි බිරිඳටයි ආදරේ දැක්වීම. දැඩි ආදරයක් දක්වනවා. ඒ දැඩි ආදරය ඇතුලේ පෝෂණය කරනවා. සිංහබාහු නාට්‍ය පටන් ගන්නෙත් මගේ දරුවෝ නරවෙස් දරනවා. ඉතින් ඒ අයට ආහාර ගෙනත් දෙන එක තමයි මගේ වගකීම කියලානේ. අඹු දරුවන් හට නරවෙස් දරනා නැත සරණා මගේ හැර වෙන සරණක් නැහැ කියලා. ඒ නිසා ඒ අයට මං මේ ආහාර ගෙනහිලා දෙනවා. ඒ අය පෝෂණය කරනවා. මේ තමයි මේ තාත්තාගේ වගකීම. ඉතින් ඊතර අවස්ථාවකදී මේ දරුවෝ අහනවා මේ පුතා අහනවා මම මේ ගල් ගුහාවෙන් එළිය මට බලන්න ඕනේ කියලා. මම දැන් ටික ටික මේ ටීනේජර්ස් වයසේ ඉන්නේ. මම දැන් තරුණ වේගෙන ඉන්නේ. මට මේ බලන්න ඕනේ මේ ගල් ගුහාවෙන් එහා පැත්ත. එතකොට මෙයා තාත්තා හොඳටම කිපෙනවා නේ. තාත්තා හොඳටම කිපෙනවා. තාත්තා කියනවා උඹලා නරයෝ නිසා මේ උඹලට යන්න බෑ එළියට. එළිය අනතුරු බොහොමයි. ඒ නිසා කේන්ති යනවා. ඉතින් කේන්ති යනකොට තමයි අර තමන්ගේ බිරිඳ ඇවිල්ලා තමන්ගේ බිරිඳ සුප්පාදේවි ඇවිල්ලා කියන්නේ අර නෑ මෙයා මගේ දරුවොත් ඔබට ආදරෙයි, මමත් ඔබට ආදරෙයි, පුතත් ඔයාට ආදරෙයි, දුවත් ඔයාට ආදරෙයි. ඒ නිසා මේ කලබල වෙන්න එපා කියලා කියනවා නේ. එතකොට එයා නැවත සැනසෙනවා. ඒක තමයි ඒ තාත්තගේ ධර්මතාවය. එයා කියනවා මේ තමන්ගේ බිරිඳට කියනවා මෙන් කමලේ දෙන රැව් මිහිලෝල් පියතේ පුලෙන් සනහන හැමකල් පෙම්බරියේ නුඹදුම් මෙවදම් දොම්නස පහ කරලයි සිත් සතන් නැත බිය මා මනකල්. දැන් මේවා අපි කලින් කතා කළා වගේ දෛනික ජීවිතේ අපි සාකච්ඡා කරන භාෂාව නෙමෙයිනේ. දෛනික ජීවිතේදී මෙන් කමලේ දෙන රැව් මිහිලෝල් කියලා කියන්නේ නැහැනේ. දැන් මෙන් කමලේ දැන් බලන්න ඒක පැත්තකින් අපිට සාහිත්‍ය ඉගෙන ගන්න කොච්චර දේවල් කියලා දෙනවද කියලා. කමල කියලා කියන්නේ නෙළුම් මලනේ. මෙම් කමලේ දෙන රැව් මිහිලෝල්. දැන් අපි කවියක් ලියන්න පටන් ගත්තා නම් කමලේ මෙන් කියලානේ ලියන්නේ. කමලේ මලක වගේ කියලා අපි ලියන්නේ. දැන් සරච්චන්ද්‍රයන් මෙන් කියන එක ඉස්සරහට ගත්තානේ. මෙන් කමලේ දෙන රැව් මිහිලෝල් පියතේ පුලෙන් සනහන හැමකල් පෙම්බරියේ නුඹ දුන් මෙවදන් දොම්නස පහ කරලායි සිත් සතන් නැත බිය මා මනකල්. දැන් මගේ මනස බය නැහැ. මොකද ඔබ ඊටාම ලස්සනට මට ආදරෙන් කතා කළා කියලානේ. පුතා දිහා බලලා මොකද කියන්නේ? පුතා දිහා දැන් පුතා ටික ටික ලොකු ළමෙක් බවට පැනනවා. එයා ටීනේජර්ස් වයසේ දැන් ලොකු ළමෙක් බවට පත් වෙනවා. පුතා දිහා බල සිංහයා කියනවා මේ තාත්තා කියනවා තිරසර හිමිගුණයෙන් මෙරවන් වැඩුණද පුතනුවනේ සුපසන් නුඹ වේ ඒ සුරතල් බිලිඳා මව් කුසෙන් බිහිව් එසඳා වැඩුමාගෙන දෝති. ඔයා බිහි වෙන දවසේ ඔයාගේ අම්මා ඔයා බිහි කරපු දවසේ මගේ අත් දෙකට ගත්ත පැටියෙක්. ඒ පැටිය තමයි ඔයා. මට තාම මේ පොඩි එකා තමයි ඔබ. ඔබ ලොකු වුණාට මට අදාළ නැහැ. ඒ තමයි තාත්තා දකින්න හැටි. දැන් තේරෙනවද මේ ගැටුමනේ කියන්නේ තාත්තා පුතා දිහා දකින්න ගැටුමනේ. එතකොට පුතා දකින්නේ තව විදිය. පුතා කියනවා මට මේක ඉන්න බෑ, මට එළිය යන්න ඕනේ, මට ගුහාව ඇතුළේ ඉන්න බෑ. එතකොට ඒ තාත්තගේ ධර්මතාවයේ තියෙන්නේ මේ දරුවෝ ආරක්ෂා කරගන්න එක ගුහාව ඇතුළේ තියාගන්න එකනේ. ඒක පුළුවන් නම් නාට්‍ය බලන්න ඒකේ තියෙන ගායන ලීලාව හරිම ලස්සනයි. කියන්නේ දැන් ඔය ඒ ගායන ස්වරූපය දැක්ක තමයි දැන් උදාහරණයක් මම ඔබට ගායනා කරලා පොඩ්ඩක් පෙන්නනවා. දැන් අර බිරිඳට කියන කොටස ගත්තත් දැන් මෙන් කමලේ දෙන රැව් මිහිලොල් පියතේ පුලෙන් සනහන හැම කල් පෙම්බරියේ නුඹ දුන් මෙවදන් දොම්නස පහ කරලයි සිත් සහතන් නැත බිය මාමන කල්. බලන්න හරිම ලස්සනයි. දැන් මේ ගීත රස විඳින්න පුළුවන් නේ. තිරසාර හිවි ගුණයෙන්
මේරවන් වැඩුණාද පුතනුවනේ සුපසන්. බලන්න එකම ලාලිත්‍යයකින් එකම රිද්මයකට මේ ගීත ගායනා කරා. ඉතින් අපිට එක පැත්තකින් මේ ගීත රස විඳින්නත් පුළුවන්. තව පැත්තකින් අපිට සාහිත්‍ය රස විඳින්නත් පුළුවන්. තව පැත්තකින් ජීවිත තේරුම් ගන්න පුළුවන්. තාත්තා කෙනෙක් කොහොමද හිතන්නේ? දැන් නමුත් මේ දරුවෝ මොකද කරන්නේ? යනවා අතෑරලා දාලා. මේ තාත්තා අතෑරලා දාලා යනවා. මොකද අම්මගෙන් අහනවා මොකද උනේ කියලා. එතකොට අම්මට කියන්න සිද්ධ වෙනවා එක තැනකදී රජ මැදුරක් අතෑරලා දාලා තමන්ගේ තාත්තා රජු ඒ අතෑරලා දාලා මේ සිංහ තාත්තත් එක්කලා ගල් ගුහාට වෙලා මට ඉන්න සිද්ධ වුණා කියලා. එතකොට මේ දරුවෝ දෙන්නම අහනවා ඇයි ගුහාව ඇතුළට වෙලා වල් කොළ ඒවා මේ ඇඳගෙන මේ සිනිඳු රජමාලිගා සප සම්පත් ඔක්කොම අතෑරලා දාලා ඇයි ගුහාව ඇතුළට වෙලා මේ ඉන්නේ තාත්තත් එක්කලා කියලා. සිංහෙක් වෙච්ච තාත්තත් එක්කලා ගුහාව ඇතුළට වෙලා ඇයි ඉන්නේ කියලා මේ ළමයි දෙන්නම අහනවා. එතකොට මේ අම්මා සුප්පාදේවි කියනවා දැන් සමහර වෙලාවට මේ සුප්පාදේවිගේ ඇතුළාන්තය වෙන්න පුළුවන් මේ කියන්නේ. දැන් අපි කියවනේ කෙලින්ම කියන්න බැරි දේවල් අර නාට්‍ය ඇතුළේ ප්‍රකාශ වෙනවා කියලා. එතකොට සුප්පාදේවි ඇත්ත කතාවේදී නිහඬ වෙන්න ඇති සමහර විට. නමුත් එයාගේ ඇතුළාන්තයෙන් කියනවා මොකද්ද කියන්නේ? අසිරිමත් දෙකුලොවේ ප්‍රේමේ නමිනා. ඒකේ ළමයි දෙන්න වේගෙන් අහන ඔබේ නාට්‍ය බලන්නේ අවස්ථාව. ඒ ළමයි දෙන්න වේගෙන් අහනවා. ඒ ළමයි දෙන්නම කෑ ගහලා වගේ අහන්නේ. කිමද වල් කලා ඇඳගෙන මේ ගුහාවේ ඉන්නේ කියලා එහෙම අහන. ඊට පස්සේ නිස්සද්දතාවයක් තුළ තනි අදහසකට ඉඩ දෙනවා. ඒ නාට්‍ය හරිම ඩ්‍රැමටිකල් අවස්ථාවක් එතන. තනි අදහසකට ඉඩ දෙනවා. අර දෙන්නම වේගෙන් අහනවා. ඊට පස්සේ තමයි සුප්පාදේවි තනියෙන් කියන්නේ. අසිරිමත් තුතය කිලෝවේ ප්‍රේමය නමිනා. එයා තනියෙන් කියනවා. සමහරට මෙයාගේ අභ්‍යන්තරයේ කියන දේ වෙන්න ඇති. ළමයි ඉස්සරහා මේක කියන්නේ නැති වෙන්න ඇති. නමුත් එයා කියනවා අසිරිමත්තු දෙකිලොවේ ප්‍රේමේ නමිනා වැණූ පොරණ කිවිදුම් හොඳ රසමුසු බසිනා සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක්දනු සව් සැප දෙන සිතු විනවන් ප්‍රේමයේ හන්දා. ප්‍රේමය කියන තැනදී අපිට කිසි දෙයක් අදාළ නැහැ. ප්‍රේමයේ ඇත්ත ප්‍රේමයේ මුණ ගැහුණාම නේද? ඇත්ත ප්‍රේමය අපිට මුණ ගැහුණොත් ඒ ප්‍රේමය ඇතුළේදී අපිට ධනයද බලයද නේ සියලු දේ අතහැරලා අපිට ප්‍රේමයත් එක්ක ඉන්න පුළුවන් නේ. ප්‍රේමත් එක්ක ඉන්න පුළුවන්. ඒක තමයි රුද්දාල බ්‍රාහ්මණයත් අන්තිමට තේරුම් ගන්නේ. ඒකෙදි ඛේදවාචකයක් බවට පත් වෙනවා. නමුත් මේ ප්‍රේමයේ පිළිබඳ කතිකාව මේ දරුවන්ට ගේන හැටි බලන්න. මේ ප්‍රේමයේ පිළිබඳ සාකච්ඡාව අපිට ගේන හැටි. මං කියන්නේ දැන් සිංහබාහු නාට්‍යයේම අපිට මේ කතිකාවට ගන්න කොච්චර වැදගත්ද අපිට ජීවිත අවබෝධය සඳහානේ. ඒකේ පස්සේ තාත්තයි පුතයි ගැටෙන අවස්ථා තියෙනවා. පුතා අඬා තමයි තාත්තා මරන්නේ නේ. ඒකේ පුතා විසින් තාත්තා මරලා දානවා. ඒ නාට්‍ය අවසන් වෙන්නේ තමන්ගේම තාත්තා පුතා විසින් මරලා දානවා. මොකද තාත්තා ගිහින් විශාල භීෂණයක් පතුරවනවා. මොකද තමන් හැරලා දාලා ගියාට පස්සේ තමන්ගේ ෆැමිලි එකම තමන්ගේ සියල්ල අතහැරලා දාලා ගියාට පස්සේ තාත්තා උමතු වෙනවා. තාත්තා උමතු වෙලා මුළු නගරෙම වනසනවා. මුළු නගරෙම වනසන්න පටන් ගත්තට පස්සේ දැන් භීෂණයක් නේ ත්‍රස්තවාදයක්. ඒතකොට මේ ත්‍රස්තවාදයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ සිංහ පුතාට විතරයි. ඒ කියන්නේ සිංහබාහුට විතරයි. සිංහබාහු කියනවා මට පුළුවන් ඔය ත්‍රස්තවාදිය කවුද කියලා දන්නේ නැහැ. රටේ ත්‍රස්තවාදයක් වපුරනවා, දෛනිකව මිනිස්සු මැරෙනවා, දවස ගානේ මිනිස්සු මැරෙනවා. ඉතින් මේ ත්‍රස්තවාදයට මුහුණ දෙන්න මට පුළුවන් කියලා මේ දැන් රජමැදුරට ගියාට පස්සේ යුව රජෙක් බවට පත් වුණාට පස්සේ මේ පුතා කියනවා. මොකද මගේ තාත්තා සිංහෙක් මට සිංහබාහු කියලා නම දාලා තියෙන්නේ. සිංහෙක වගේ බාහුව තියෙන ශක්තිමත් පුරුෂයෙක් මම. ඒ නිසා මට පුළුවන් කියලා. නමුත් සුප්පාදේවි දන්නවා මේ තාත්තා කියලා. සුප්පාදේවි කියනවා යන්න එපා කියලා නේ. සුප්පාදේවි තමන්ගේ අම්මා කියනවා යන්න එපා කියලා. නොකරන්ම පුතුනේ මේ සටන නුඹේ පාද මුල වැඳලා කියන්නේ අම්මා කෙනෙක් කවදාවත් දරුවෙගේ පාද වඳිනවද? නෑ නේ. අම්මා කෙනෙක් දරුවගේ පාද වඳින්නේ නෑ. මෙතන සුප්පාදේවි කියන වගේ පාද වඳින්න අම්මා කියලා යන්න එපා කියලා නේ. නොකරන්ම පුතුනේ මේ සටන නුඹේ පාද මුල වැඳලා කියන්නේ මෙම. නොකරන්ම පුතුනේ මේ සටන. එතන හරිම ලස්සන ගායනයකින් කියන්නේ. එයා කියනවා මේ සරාමේ ගම රට වනසන මිග රජ හැරවනේ ආපියතුම වේ නුඹ. මේ මිග රජයා මුළු රට වනසන මිග රජා ඒ වගේ තාත්තා නේ. හැරවනේ උඹ හැරලා දාලා ආපු තාත්තයි නේ. සරාමේ ගම රට වනසන මිග රජ හැරවනේ ආපිය රජ වේ නුඹ. පරාජය වේ සටනින් නුඹ අනිවාර්යෙන් පෙරදෙනවා. උඹ කිව්වොත් පෙර දරාගන්නේ කෙලෙසද මායේ දුක. උඹ මරුණාට පස්සේ ඒක දුක දරාගන්නේ කො මම. සුප්පාදේවි බැරි වෙලා අරයා මරුණොත් හස්බන්ඩ් මරුණොත් ඒ දුකයි.
පුතා මැරුණොත් ඒත් දුකයි. හරියට ලංකාව. දැන් ලංකාවේ රටේ අපි කියන ගෝත්‍ර දෙකක් අපි කියන ජාතීන් දෙකක් මරා ගන්නවා. අර ජාතිය මැරුණොත් ලංකාවට දුකයි. අර ජාති මොකද මවකට දරා ගන්න බෑ මේක. එතකොට මේ ප්‍රශ්නේ නේ මව කොහොමද දරාගන්නේ මේ ප්‍රශ්නේ. එතකොට මේ ඉතා ගැඹුරින් මේ සාකච්ඡා කියනවා නේ. ඉතා ගැඹුරින් කියනවා. නමුත් ඒ කියන දේ අහන්න නැතුව පුතා යනවා. මොකද පුතා කියනවා මට මේ සමාජයට වගකීමක් තියෙනවා. මට මේ ජනතාවට වගකීමක් තියෙනවා. මට බෑ මේ එහෙම මේ හෘද සංවේදීව ඉන්න බෑ. මොකද මං රජු. මට වගකීමක් තියෙනවා. මට මිනිස්සු මැරෙනකම් බලා ඉන්න බෑ. ඒ නිසා මේක දෙකෙන් එකක් විසඳ ගන්න ඕනේ. ත්‍රස්තවාදියාට උත්තර දෙන්න ඕනේ ත්‍රස්තවාදී. ඒ නිසා මේ සාමගි විසුම් බෑ මට කරන්න දෙයක් නෑ මම ඒ වැඩේ කරනවා කියලා තමයි යන්නේ තාත්තත්. තාත්තා යන්නේ පුතා හොයාගෙන නේ. ඊට පස්සේ පුතා හම්බ වෙනවා තාත්තට. පුතා හම්බ වෙනාට පස්සේ කියන ඔබ පුතා කියලා දන්නේ නැහැ. ඔබ මගේ පුතා වගේ පොඩි තරුණ ළමෙක් මගේ මැරුණකා ඵලයන් කියලා. ඊට පස්සේ කියනවා මේ මම සිංහබාහුව කියලා දැනගන්න මගේ තාත්තා සිංහෙක් මේ ඔයා වගේ කෙනෙක් එක්ක ෆයිට් කරන එක මට මහ ලොකු දෙයක් නෙමෙයි කියලා කියනවා. එතකොට තමයි ඔහු විනාශ වෙන්නේ නේ. ඔබ බැලුවොත් ඒ නාට්‍ය අර වාදනය වෙනස් වෙනවා, මියුසික් වෙනස් වෙනවා, ලයිටිං වෙනස් වෙනවා. විශාල සෙන්සිටිව් තැනකට අපි ගෙනවා. ඔහු මේ අරගලේ කළේ මොකටද? පුතා එනකම්. මේ පුතා ඇවිල්ලා සිංහබා නම් මේ මපුතා නොවේද? එහෙමයි කියන්නේ. සිංහබා නම් මේ මපුතා නොවේද? දැසට දකින අදහනු කෙලෙසා මගේ ඇස් දෙකට දකින්න මම කොහොමද අදහන්නේ? දැන් ඔයා වැළඳ ගන්න ඉන්න. වැළඳ ගන්න ඉන්න කියලා කියනවා. පුතා මොකද කියන්නේ? කොතරම් අරයන් මැරුවත් මේ මං මරන්න සූදානම් වෙන්න එපා කියලා විදිනවනේ. අරයා කියන වැළඳ ගන්න ඉන්නවා කියලා. දැන් එහන ප්‍රේමයෙන් හැදුව මපුතා නේද මේ මට විදින්නේ කියලා. ප්‍රේමයෙන් හදපු පුතා ඇයි මට විදින්නේ? යාට හිතා ගන්න බෑ පුතා මෙයා විදින්නේ ඇයි කියලා. ප්‍රේමයෙන් හැදුවේ මේ පුතා නොවේද? ඇයි මට මේ විදින්නේ? යාට හිතා ගන්න බෑ. ඊට පස්සේ ආදරෙන් කතා කරනකොට සිංහබාහුවට මොකද හිතෙන්නේ? සිංහබාහුවට දුක හිතෙනවා. සිංහබාහු එයා ඉන්නේ තාත්තා මරන්න යාට දුක හිතෙනවා. එයා කියනවා මේ ආදරෙන් අමතන්නේ මගේ තාත්තා නේද? මං කොහොමද මගේ තාත්තා මරන්නේ? නේද? මගේ තාත්තා මෙච්චර ආදරෙන් මට අමතනකොට මං කොහොමද මගේ තාත්තා මරන්නේ? එයාට ඊට පස්සේ දුකක් ඇති වෙනවා. ඊට පස්සේ කියනවා එකපාරට වෙනස් වෙනවා. සංගීතය වෙනස් වෙනවා, ලය වෙනස් වෙනවා, මද්දල වාදනය වෙනස් වෙනවා, සිම්බල් වාදනයක් එනවා. උණුවතින් සිත අනුකම්පාවෙන් කරන්නට නොහැකි මා සතුටුකම. දැන් ඔබට තේරෙනවා දැන් එක පැත්තකින් මේක ඩ්‍රැමැටික් එක්ස්ප්‍රෙෂන් එකනේ. ඩ්‍රැමැටික් එක පැත්තකින් චරිත දෙකක් අතර නේ කැරක්ටර් දෙකක් අතර ගැටුමනේ. එක පැත්තකින් චරිත දෙකක් අතර ගැටුමක් තියෙනවා. තාත්තා සහ පුතා අතර. අනිත් ගැටුම මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරයනේ. එතකොට මේ චරිත එකක් තමන්ගේ අභ්‍යන්තරෙත් එක්ක ගැටෙනවා. සිංහබාහු නාට්‍ය මේ හරිම ඩ්‍රැමැටික් එක්ස්ප්‍රෙෂන් මේ වෙලාවේ බලන්න. තමන්ගේ අභ්‍යන්තරෙත් එක්ක ගැටෙනවා. තමන්ගේ තාත්තා මරන්නේ කොහොමද? නෑ මට තියෙනවා වගකීමක් සමාජ වෙනුවෙන්, රට වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන්. ඒ හින්දා අනුකම්පාවෙන් උණු වෙන්න බෑ හදවත මේ වෙලාවේ. ඊගාවට ගෙනල්ලා මෙයා මරන්න ඕනේ. අරකෙදි වෙන්නේ සිංහයා මොකද කියන්නේ? සිංහයා හිතනවා මේ මගේ පුතා. මේ මගේ පුතා මේ මට මරන්නේ ඇයි? ඊට පස්සේ පුතා කියනවා මට මූට දඬුවමක් දෙන්න ඕන. මූ මොකද මම මෙච්චර මේ ආදරය කරත් මට මරන්න එනවා. එතකොට සිංහයාගේත් ඇතුලේ චේන්ජ් වෙනවා. එතකොට එකම චරිතයක් ඇතුලේ කොහොමද ඇතුලේ ගැටෙන්නේ? මම කියන්නේ ඒකයි. මේක හරිම ඩ්‍රැමැටික් එක්ස්ප්‍රෙෂන් එකක් තියෙන මේ නාට්‍ය ඇතුලේ. මම කියන්නේ මේ සාකච්ඡාව අපි ගේන්න ඕනේ. සිංහබාහු නාට්‍ය මෙතරම් ගැඹුරින් විශිෂ්ට නාට්‍යයක් බවට අදත්පත් වෙන්නේ යන්නේ නිසා. ඊට පස්සේ ඒකේ කියන්නේ මොකද? ඒකේ කියනවා අර ආදරේ බිඳිච්ච වෙලාවේ දැන් සිංහයාට වදින්නේ නැහැ. දැන් සිංහයාට පළවෙනි ඊතලේ විදිනවා හදවතට වදින්නේ නැහැ. දෙවෙනි ඊතලෙත් විදිනවා පුතා. ඒක වදින්නේ නැහැ. ඊට පස්සේ එයා කියනවා කිමද සැරේ ගොස් බිමට වැටෙන්නේ. දෙවෙනි වතාවෙත් ඇඟනවා දින්නේ. නේද? කෝපේ වැඩි වී දරුණොත් මොහු මාහට ගැලවීමක් නැතවන්නේ. තෙවෙනි සැරේගෙන නැවත විදින්නේ. තුන්වෙනි ඊතලෙත් අරගෙන මං විදිනවා කියලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කෙලෙසුණුයේ මිගිදාගේ මන කෝපමලින. එහෙමයි නාට්‍ය කියන්නේ. නාට්‍ය ඇවිල්ලා පොතේ ගුරු කියනවා. කෙලෙසුණුයේ මිගිදාගේ මිගිදා කියන්නේ සිංහ රජා, කැලේ රජා. ඒ සිංහයාට කියන නම මිගිදා, මුර්ගීන්ගේ රජා. කෙලෙසුණුයේ මිගිදාගේ මන කෝපමලින. දත්කල පුතුන් సంతානෙ වූ චේතන. පුතාගේ సంతානෙ කියන්නේ හදවත, හાર્ට් එක ඇතුළේ නැත්නම් යාගේ මයින්ඩ් එක. ඒ හදවතේ තිබිච්ච චේතනාව දැක්කලු සිංහයා. එයා මරන්න නින්නේ
කෙලෙසුනුයේ මිගිදාගේ මනකෝප මලිනා දත්කල පුතු సంతානේ උචේතනා. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? බිඳුනි මෙත් බලේ නිරතුරු සිතකය රකිනා. එයාගේ මෙත් බලය, මෛත්‍රී බලය තිබුණලු පුතා කෙරේ. ඒක බිඳුනලු. බිඳුනි මෙත් බලේ නිරතුරු සිතකය රකිනා. ඒ දෙකම බිඳුනලු. ගියේ සරසෙද. සර කියලා කියන්නේ ඊතලේ. සෙද කියලා කියන්නේ වේගේ. මස සිදුරු කර හද විදමිනා. මස සිදුරු කරලා හද විදගෙනම ඇතුළට ගියාලු සිංහයයි. තේරෙනවද? දැන් මේවා නෙමෙයිද නාට්‍ය. දැන් මේ නාට්‍ය අපිට මහා අපි කියු ට්‍රැජඩි කියලා. දැන් ඔබ කතා කළා ඇරිස්ටෝටල් ගැන නේ කතා කරේ. ප්ලේටෝගේ ශිෂ්‍යයානේ ඇරිස්ටෝටල්. එතකොට ඇරිස්ටෝටල් කියනවා ට්‍රැජඩි කියන්නේ ශෝක උත්පාදක නාට්‍ය. ශෝකාන්ත නෙමෙයි ශෝක උත්පාදනය කරන්නේ. ඒක අවසානයේ ශෝකාන්තයක් වෙන්න බෑ. නමුත් සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය සිංහබහු හා මනමේ සහ ප්‍රේමතෝ ජාති තුනම ශෝකාන්ත නාට්‍ය. ඒක ශෝක උත්පාදනය විතරක් නෙමෙයි ශෝකයෙන් කෙලවර වෙනවා. ඒක ශෝකාන්ත නාට්‍ය. නමුත් ඇරිස්ටෝටල් කතා කරන්නේ ශෝක උත්පාදක නාට්‍ය. ට්‍රැජඩි කියලා කියන්නේ. එතකොට ට්‍රැජඩි බලන්න අපේ භාවයන් සමනය වෙනවා. ට්‍රැජඩි බලපුවාම එයා කිව්වේ එහෙම යෝජනා කළේ ට්‍රැජඩි නාට්‍ය ග්‍රීක ට්‍රැජඩි නාට්‍ය බලන්න යෝජනා ශෝකාන්ත. එතකොට අපේ තියෙන භාවයන් සමනය වෙනවලු. අපේ තියෙනවා මේ මනෝභාවයන් භාවය. දැන් අපේ මේ වර්තමාන සමාජයේ අපේ කාටවත් භාවයන් සමනය වෙලා නැහෙනේ. ඒ භාවයන් සමනය වෙලා නැති හින්දා හොඳ කලාවක් අපිට මුණ ගැහිලා නැතුව නිසා නේද අපි නිතරම ගැටෙන්නේ. අපිට ප්‍රශ්න අපි පොඩ්ඩක් දරා ගන්න බැහැ. මොකද භාවයන් සමනය වෙලා නැහැ. පොඩ්ඩක් ඇත්නම් පාරට බහිනවා මේ අරගල කරනවා. ඒ කියන්නේ හැමතැනම මේ ප්‍රශ්නනේ. ප්‍රශ්න පිට ප්‍රශ්න මිනිස්සු ඉන්නේ. ඇඟේ හැපුණොත් ගහ ගන්නවනේ. හැමතැනම ඉන්නේ බලාගෙන අනිකා මේ වෛරකාරයෙක්. අනිකා අපිට එරෙහිව ඉන්නේ. අනිකා මගේ හතුරෙක්. එනමි. එතකොට අනික මා ඇරෙන්න මගේ සමෙන් එහා පැත්තේ ඉන්න හැම කෙනාම හතුරෙක් මට. එහෙමනේ පරිකල්පනය කරන්නේ. නමුත් මේ ට්‍රැජඩි බලනකොට අපේ භාවයන් සමනය වෙනවා. ওই විදිහටම අපි නිතරම මිනිස්සයා පරිපූර්ණ වෙනවා. ඒ නිසා තමයි ඇරිස්ටෝටල් වගේ කෙනෙක් කියන්නේ මේ භාවයන් සමනය වෙනවා. તો නාට්‍ය ශාස්ත්‍රයේ පිළිබඳව පෙරදිග හිටපු පණිවිඩයානේ භරතමුනි. අපරදිග හිටපු පණිවිඩයා ගත්තාම ඔය මේ ඇරිස්ටෝටල් ගත්තාම භරතමුනි කියන ඉන්දියානු පණිවිඩයා කියනවා. අපේ භාවයන් මේ අපේ තියෙන ස්ථායි භාවයන් කියලා දෙයක්. මේ ස්ථායි භාවයන් ඒව නාට්‍ය ඇතුලේ ආමන්ත්‍රණය කරනවා කියලා අපිට දැන් උදාහරණයක් ඇටියට අපේ තියනවලු දැන් ශෝකය කියන භාවයක් අපි ස්ථායි භාවයක්. අපේ ශෝකය කියන හැඟීම. ඒක නාට්‍ය ඇතුලේ පෙන්නකොට ශෝකය කියන හැඟීම නාට්‍ය ඇතුලේ පෙන්නකොට මගේ ශෝකය කියන හැඟීමට ආමන්ත්‍රණය කරනකොට මම රසයක් ඇති වෙනවා. ඒ රසයට කරුණාව කියලා කියනවා. ශෝකාන්තයේ බලනකොට ශෝක නාට්‍ය බලනකොට අපේ ඇතුලේ ඇති වෙන රසය කරුණා රසයක්. ඒ නිසා මෙවැනි දේවල් දැන් මේ විශිෂ්ට නාට්‍ය මානවයාට අවශ්‍ය දේවල්. ඒක ඇවිල්ලා කිසියම් ෆැකල්ටි එකක එහෙම නැත්නම් කිසියම් විභාගයකට කිසියම් කණ්ඩායමකට විතරක් තියෙන දේවල් නෙමෙයි. අපේ සමාජ පොඩි වැරදි මතයක් තියෙනවා. මේ විශිෂ්ට නාට්‍යය තියෙන්න ඕනේ. මෙන්න මේ විභාගයට මෙන්න මේ ෆැකල්ටියේ හියුමැනිටිස් ඩිපාර්ට්මන්ට්ුවේ සිංහල විෂයට හරි එහෙම විතරක් නෙමෙයි. ඒ නිසා තමයි නැවතත් අපි යෝජනා කරන්නේ සයන්ස් ෆැකල්ටියේ සයන්ස් හදාරන විද්‍යාව හදාරන නේ ඇප්ලයිඩ් සයන්ස් ව්‍යාහාරික විද්‍යාපීඨයේ විද්‍යාව නැමැති විෂය පළල් විෂය ධාරාව හදාරන විවිධ විෂය තලයන් තියෙනවා මේ ෆැකල්ටි එක ඇතුලේ. අපි දන්නවා මේ ලෝකෙට අතිශය ඵලදායී අතිශය වැදගත් විෂයන් ටික. ඒ විෂයන් හදාරන මේ දක්ෂ දරුවෝ ටිකට ලංකාවේ ඉන්න විවිධ පළාත් වලින් ලංකාවේ පාසල් වලින් පාසල් වලින් දක්ෂම දරුවෝ ටිකක් පේරාගෙන තමයි මේ ෆැකල්ටි එකට එන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. එතකොට මේ ෆැකල්ටි එකට එන්නේ මේ දරුවන්ට අපි යෝජනා කරන්නේ මේ නාට්‍ය තමන්ගේ ජීවිතයට අදාළයි කියන එක තේරුම් ගන්න කියන එක. නාට්‍ය නරඹන එක මේ නාට්‍ය කියන එක තවත් එක විෂයක් නෙමෙයි කියන එක. ඒවා අපේ ජීවිත පළල් කරනවා. අපේ ජීවිත පරිඥාණය විශාල කරනවා. අපිට ජීවිත දිහා බලන ඇස පළල් කරනවානේ. විධාරණය කරනවා. අපි කියනවා ඒකට අර මහා සාගරය වගේ ජීවිතයක් ඇති කරනවා කියලා. අලගේ වන්න මුකවැටි කවියා තමන්ගේ අර කවි පොතේ ඒ කියන්නේ අර මේ අපි කලිනුත් කතා කරපු අර කවි පොත අර පොඩි කවි පොත සුභාසිතේ කයින් කවි පොතේ එක තැනක තියෙනවා අර මහා සයුර වගේ ජීවිතයක් නේ. නව රුවණින් පිරි මහා සමුද්‍ර ගැඹුරු තන හුලකින් හුණු කළ හැකි විති කවුරු. එතකොට මේ නව රුවණින් පිරි මහා සමුද්‍ර වගේ. ඒ කියන්නේ වැලියුස් තියෙන ඒ සමුද්‍රේ. නව රුවණින් පිරි මහා විශාල 9 kind of gem නේද? නව රුවණින් පිරි මහා සමුද්‍ර. ඒක වැලියුස් එකේ සංකේතයක්. ඒක වයිඩ් එකේ සංකේතයක්. ඒක ඩීප්නස් එකේ සංකේතයක්. ගැඹුර, පළල් බව, වැලියුස්, වටිනාකම් මේ හැම එකම සංකේතයක් බවට තමයි මහා සයුර ගේන්නේ යන්නේ. අන්න ඒ වගේ ජීවිතේ පත් කරගන්න කියලා කියන්නේ.
නව රුවණින් පිරි මහා සමුදුර ගැඹුරු තනහුලකින් හුණු කළ හැකිද? ඒ එහෙම ජීවිතයක් අපි පත කරගත්තොත් තනහුලකින් අපිට මේ හුණු කරන්න බැයිලු අපේ ජීවිතේ. ඒ කියන්නේ පොඩි පොඩි ප්‍රශ්න වලින් අපේ ජීවිතේ හුණු කරලා දාන්න බෑ. ඒක තමයි මේ නාට්‍ය කලාව පිළිබඳව මට කියන්න තියෙන ඔබ අහපු ප්‍රශ්නෙට දල වශයෙන් උත්තරයක් හැටියට. හොඳයි අපි සාකච්ඡා කරමින් හිටියා ගීත සාහිත්‍ය කියන එක කොයිතරම් දුරට ජීවිතයට අදාළ විය යුතුද ඊට පස්සේ අපි කවිය ගැන කතා කළා සාහිත්‍ය අදාළතාව ඊට පස්සේ නාට්‍ය කලාව ගැන අවසාන වශයෙන් කතා කළා. ඇත්තටම තව දුරටත් මේ සාකච්ඡාව අරගෙන යන්න තිබුණා නම් ගොඩක් හොඳයි. තව අපිට අවශ්‍යතාවය ඇත්තටම මේ සිනමාව ගැන කතා කිරීම විෂුවල් ආර්ට්ස් මේ හා සමානවම අදාළ වෙන දේවල් ඇත්තටම ශිෂ්‍යයෙකුගේ ජීවිතේට අපි සෑම කෙනෙකුගේම ජීවිතේට. ඉතින් ඔබතුමාට වෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා මේ හා සම්බන්ධ වුණාට සහ මට මේ අවස්ථාවට එන්න කියලා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ව්‍යවහාරික විද්‍යාපීඨයේ පළවෙනි වසර ශිෂ්‍යාවන්ට තමයි මේ වැඩසටහන සාකච්ඡාව කලාව සහ සාහිත්‍ය කියන දේ කොතරම් දුරට ජීවිතයට අදාළ විය යුතුද කියන කාරණාව පිළිබඳව මේ සාකච්ඡාව පැවැත්වීම පිළිබඳව ව්‍යවහාරික විද්‍යාපීඨයේ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි එහෙනම් අපේ සාකච්ඡාව අවසන් කරමු. බොහොම ස්තුතියි ඔබතුමාට.